හරි අයිබෝන් දරුවනේ පොඩි ප්‍රමාද දෝෂ කීපයක් වුණා. ඒකයි මේ මම හිතන ඕගොල්ලෝ ලොග් අවුට් වෙලා නැවත එන්නේ නැති සමහර අය. නොදන්නා ඉන්නවත් දන්නේ නැහැ. හැමුණොත් පොඩක් ප්‍රමාද වෙයි. දන්නේ පොඩි ගැටලු සහගත ස්වභාවයක් ආවා. මම කියන දේ ඇහෙනව නේද? ඇහෙන සර්. හරි. හරි ප්‍රමාද වෙච්ච නිසා පික්මන්ට අපේ වැඩ කටයුතු ටික ආරම්භ කරමු. මේ සෙන්සුරාදා අපිට ඔන්ලයින් පන්ති සම්බන්ධ වෙන්න නොහැකි වෙච්ච නිසා තමයි අද දිනේ මේ විදිහට පන්තිය අමතර පන්තියක් විදිහට යොදාගත්තේ. ඒ වගේම අපි උත්සාහ කරනවා ඉදිරියේදී මේ සෙන්සුරාදා තියෙන ඔන්ලයින් පන්තිය වෙනත් වෙලාවකට වෙනත් කාලයකට යොදවා ගන්න වෙනත් අවස්ථාවක යොදා ගන්න. ඒක නිසා මම ඉදිරියේදී කියන්නම් කවද දවස කියලා. ඒ වගේම අද දිනේ අපි දවසක් දිනයක් වෙන් කර ගන්න ඕන විශේෂයෙන්ම රසාස්වාද පන්තියට සහභාගී වෙන අය කතා කරලා අද දිනයක් අනිවාර්යෙන් අද දිනයක් දාගමු අපි කොහොමද කවද්ද රසාස්වාද පන්ති කරන්න කියලා ඒක අවසන් වෙන කලින් ඔයගොල්ලෝ මතක් කරන්න. අපි කවි පාඩම් වල තමයි හිටියේ. කවි ටිකේ ඔයගොල්ලෝ දැක්කා මේ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ බලන්න නැති සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය මෙවර සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය එකේ අපි බැලුවාම ඊටාම පාඩම් කරපු නේ පද්‍ය පන්ති දෙකක්ම ඇවිල්ලා තිබුණා. අපි මේ අර තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ ඒස ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ප්‍රශ්න පත්‍රය අරගන්නට උන අරගෙන ඉවරලා ඒකේ ආකෘතිය අපි පාඩම් කරන දේවල් එකට ගැලපෙනවද? අපි පාඩම් කරන දේවල් වලින් ඒකේ විභාගයට ඇවිල්ලා තියෙනවද? ආදී පිළිබඳ විමසීමක් කරන්නට උන. කරන ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕන හැම කෙනෙක්ම. දැන් මේ ඉන්න අය අතරින් කවුද මේ වෙනකොට ප්‍රශ්න පත්‍රය අරගෙන තියෙන්නේ තමන්ගේ තම බලලා තියෙන්නේ අරගෙන ඉවරලා මම කවුරු ඉන්න පොඩක් කියන්න බලන්න කවුද ප්‍රශ්න පත්‍රය ගත්තේ මේ වෙනකොට තිබුණු ප්‍රශ්න පත්‍රය කවුද අරගත්තේ මේ විදිහේ කරලා තියෙන්න ඕන හැම කෙනෙක්ම ඒ කියන්නේ විභාගෙ ලියන කවුද ඉන්නේ එහෙම කෙනෙක් වගේ නේද විභාගෙ ලියනවා නම් එහෙම තමයි සූදානම් වෙන අය එහෙමයි සාහිත්‍ය පේපර් එක බැලුවද? නෑ සර් බුද්ධාගමික විතරයි බැලුවේ. මේ ඉතින් හැම විෂයක්ම ඉවර වෙච්ච ගමන් උත්සාහ කරන්න ඕන තමන් මේ දැන් අපි දැන් පාඩම් කරලානේ තියෙන්නේ. අපි සැලකිය යුතු ප්‍රමාණයක් පාඩම් කරලා තියෙනවා. විභාගයට අවශ්‍ය සැලකිය යුතු ප්‍රමාණය කියන්නේ සාමාන්‍යයෙන් සිංහල විෂය ගත්තොත් අපි 60ක් විතර පාඩම් කරලා තියෙන්නේ 10 වසර ටිකයි මේ අවුරුද්දේ ටිකක් පාඩම් කරලා 60ක් 65ක් විතර පාඩම් කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ වැඩ කරන දරුවෝ බලන්න ඕන විභාග ප්‍රශ්න පත්‍රය අරගෙන ඉවරලා අපි වැඩ කරන ටිකෙන් වැඩ කරපු ප්‍රමාණයෙන් ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙද? නැත්නම් අපි පාඩම් කරන්නේ වැඩක් නැහැ. ඒක තමයි කරන්න ඕනේ. ඒක ගණිතය වේවා, විද්‍යාව වේවා, සිංහල වේවා ඕනම ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඉවරලා විභාගයේ ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් බලන්න අපි දැනට වැඩ කරපු ප්‍රමාණය ඒ ප්‍රමාණයට අදාළ දේවල් විභාගෙදි සටහන් කරගෙන ලියන්න පුළුවන් කමක් තියෙද කියලා තමයි බලන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ. හරිද? හැම විෂයකම එහෙමයි. අඩුපාඩු තියාගන්න බෑ. හැම විෂයකම එහෙම අරගෙන ඉවරලා බලන්න ඕනේ. ඒක අපිට ඒ විදිහට ආවොත් මේ විදිහට ප්‍රශ්න පත්‍රයක් ආවොත් අපි දැනට වැඩ කරගෙන යන අපි දැනට වැඩ කරගෙන යන ආකෘතිය නැත්නම් වැඩ කරන ප්‍රමාණයට පාඩම් කරන ප්‍රමාණයට ඒ පාඩම් කරන දේවල් වලින් මේ විභාගයට මොන හරි දෙයක් කරගන්න පුළුවන්ද කියලා දැනට අපි සූදානම් වෙලා බලන්න ඕන කොහොමද අපි ඒකේ වැඩ කටයුතු කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ගිය අවුරුද්දේ වගේ මෙවර ප්‍රශ්න පත්‍රයේත් අපි දැක්ක ආකෘතික ස්වභාවයක් තිබ්බා. ඒ ආකෘතික ස්වභාවය විශේෂයෙන්ම පද්‍ය නැත්නම් කවි පාඩම් කරපු දරුවන්ට තාම ලේසියෙන් විභාගේ පිළිතුරු සපයා ගැනීම විශේෂයෙන් විචාර වලට උද්දෘත සහිත පිළිතුරු සපයා ගැනීම හැකියාව ඇති වෙලා තිබුණා. ඒකත් අපි විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ. මොකද ওই පාඩම් කරන දේවල් වල ප්‍රයෝජනෙ එන්නේ එහෙම වුණාම. ඒ නිසා අපි පාඩම් කරන ටික ඊටාම හොඳින් පාඩම් කරගත්තොත් අපි කතා කරගන්න විදිහට පාඩම් කරගත්තොත් විභාගෙදි කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. සා හැමදාම කියන්නේ ඒකයි විභාගය කිට් වෙනකන් ඉන්න එපා. ඒ විභාගය කිට් වෙනකන් ඉන්න නැතුව අපි අදාළ කාල සීමාව තුළ අදාළ කොටස පාඩම් කරලා තියාගත්තොත් අපිට 10 වසර ටික දැන් අපි අවසන් කරලා නම් තියෙන වද්‍ය පද්‍ය ටික පාඩම් කරලා අපිට කිසි ගැටලුවක් නැහැ විභාගෙදී. මොකද අපිට තියෙන්නේ නැවත පොඩ්ඩක් මේ බලා ගන්න විතරයි. ඒතර අපිට මේ කාලය අමතර දෙයකට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා කවි ටික පාඩම් කිරීම, සාහිත්‍ය ඊළඟට සාහිත්‍යයේ පාඩම් වල හැඳින්වීම් පාඩම් කිරීම මෙන්න මතක් කරනවා වගේ මේවා අනිවාර්යෙන් කරන්න. මොකද
ඔයගොල්ලන්ට පේන්න ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය බලපු කෙනෙක් කවුරු ඉන්නවනම් බලන්න අර ප්‍රශ්න පත්‍රයේ සාහිත්‍ය පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 20න් ප්‍රශ්න කීයක් ඒ හැඳින්වීම තුළ ගොඩනැගිලා තියෙනවා. ඒක මම කියන්නේ ඒවා පාඩම් කරන්න ඕනේ. ඒ ටිකෙන්ම තමයි එන්නේ. හැම පාඩමම හැඳින්වීමේ. සපියව පාඩම් කරන්න. පාඩම් කරන්නේ ඒකයි. හැම කෙනෙක් මතක තබා ගන්න. අපි හැම කෙනෙක්ම පාඩම් කරන්නේ අන්නේ කාරණාව නිසා. ඒ පාඩම් කරපු දේවල් ඔය ඔයගොල්ලන්ට පාඩම් කරන්න කියලා මේ පන්ති තුල මම කියන කිසිවක් විභාගයට අදාළ නොවන කාරණා නෙවෙයි. හැම එකක්ම විභාගයට අදාළ කාරණා තමයි පාඩම් කරන්න කියන්නේ. නිසා හැම කාරණාවක්ම විශේෂයෙන්ම සාහිත්‍ය පාඩම් කරන්න කියන දේවල් සියල්ල ක්‍රමානුකූලව එදිනෙදා පාඩම් කරලා හදාගෙන තියාගත්තොත් අපිට විභාග වෙනකොට අර විභාග කාල සීමාව කිට් වෙනකොට ඒව විශේෂයෙන් සූදානම් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඉතාම හොඳින් අපිට විභාගයට අප අවශ්‍ය කරන දේවල් කලින් පාඩම් කරලා තියාගත්ත නිසා. හරි? හරි. එතකොට අපි ඉක්මන් කරලා යමු. දැන් ඔයගොල්ලන්ට එතකොට විභාගයේ පිළිබඳ දැන් දැනීමක් ලැබෙන්න කරන විභාගයේ. ඊළඟට ඔයගොල්ලන්ට ওই දැනීම විභාග සූදානම් වෙන දරුවෝ දැන් විභාගේ තියෙනනේ ඔයගොල්ලෝගේ විභාගේ. ඔයගොල්ලන්ට තියන්නේ විභාගේ දැන් ඔන්න මේ තියෙන මේ දවස්වල තියෙන. එතකොට මේ විභාගේ ඉවරෙන් පස්සේ ඊළඟට තියෙන ඕගොල්ලෝ. ඒතර ඕගොල්ලෝ මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිළිබඳ අවබෝධයක් කරගන්නට ඕන. අරගෙන ඉවරලා ඒකත් එක්ක සූදානම් වෙන්නට ඕන. තව මොනවද මම පාඩම් කරන්න ඕන කියලා හිතලා. ඊළඟට ඔයගොල්ලෝ දෙවෙනියට ආපහු පොඩි උත්සාහයක් නැත්නම් දෙවෙනියට ඔයගොල්ලන්ට අවස්ථාවක් එනවා විභාග ප්‍රතිඵල ආවහම. මේවර ප්‍රතිඵල එන්නේ වෙනදා මේ මාසේ අවසන් වෙනකොට ප්‍රතිඵල එනවා. දැන් මාස 3කින් 4කින් පස්සේ තමයි ප්‍රතිඵල එන්නේ. විභාග කිට්ටු කරලා ඔයගොල්ලෝ විභාග කිට්ටු කරලා තමයි අවසාන මාස 3 විතර තමයි ප්‍රතිඵල එන්නේ. ඒතකොට ඒක සමහරලාට ඒක අපි පාඩම් කරන කෙනෙකුට සමහරු පාඩම් කරන්නේ එහෙමයි. එහෙම පාඩම් කරන ස්වභාවයකුත් තියෙනවා. නිසා විභාග ප්‍රතිඵලෙ බලලා ඒ උණුසුමත් එක්ක පාඩම් කරලා හොඳින් විභාග ජය ගන්න අයත් තියෙනවා. හරිද? ඒවත් පොඩ්ඩක් මතක තබා ගන්න. මම ඒව මතක් කරේ ඔබ අනිවාර්යයෙන්ම සෑම විෂයකම පාඩම් කරන දරුවන්ට මතක් කරන්නේ සෑම විෂයකම ප්‍රශ්න පත්‍ර ටික සූදානම් කරගන්න මේවර විභාගෙට තිබිච්ච ඒවා අරගෙන ඉවරලා ඒවායේ මෙතුවක්කල් පාඩම් කරනවා. පාඩම් වලින් ආපු ටිකට පිළිතුරු සපයා ගැනීමේ හැකියාව තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. නැත්නම් ඔබ පාඩම් කරන ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙන ඒවා අපි හදා ගන්නට ඕන. හරිද? හරි. ඊළඟට අපි සාකච්ඡා කරමින් හිටිය පද්‍ය පන්ති දෙකක්. ඒ තමයි 10 පාඩම සහ 10 වන පාඩම සහ ඒ කියන්නේ කෑරගලේ වැජිබෙමේ ලෙසින් සිට කියන පද්‍ය පන්තිය සහ මග 23 කියන 11 වන පාඩමේ පද්‍ය පන්තිය. දැන් මෙවර විභාගෙදී ඔන්න කෑරගලේ වැජිබෙමේ ලෙසින් සිට කියන පද්‍ය පන්තියෙන් කවියක් ඇවිල්ලා තිබුණා දෙවෙනි ප්‍රශ්නෙට. අපි දැන් පාඩම් කරලා මම බැලුවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරපු දරුවන්ට ඒකට උත්තර ලියා ගන්න පුළුවන්. අපි සාකච්ඡා කර වචන අපි බැලුවා වචන ඒ විදිහට මේකෙත් අහලා තිබ්බා. ඒ නිසා මේ කියන දේවල් ඒ විදිහට කරන්න. කියන දේවල් ඒ විදිහට කරන්න ඔබට ඊටාම ලේසි විභාගේ. ඊටාම ලේසි වෙයි පාඩම් කරන වැඩ ටික හරියට පිළිවෙලට කරගෙන ගියොත්. අපි මේ ගිය සතියේ මම කිව්ව ඔයගොල්ලන්ට 6 වෙනි කවිය පාඩම් කරගන්න කියලා නේද? 6 සහ 11 වෙනි පාඩමේ පළවෙනි කවිය. 10 වෙනි පාඩමේ පාඩම් අංක 10 6 වෙනි කවිය කරගෙන දිමුත් වෙහෙර වට මිසිතුරු මල්වත්වේ කියන කවිය. ඒ වගේම 11 වෙනි පාඩමේ සුරද්ද සමගින් සුරග නෙවන කියන කවි දෙක තමයි පාඩම් කරගන්න කිව්වේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ කවි දෙක පාඩම් කරලා ඇති කියලා. ඒ වගේම දැන් අපි දැන් ඔයගොල්ලන්ට මතක තබා ගන්න තව කාරණාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය පන්තියේ වැඩ කටයුතු කරගෙන යනවා. අපේ සාමාන්‍ය පන්තියට සහභාගී වෙන දරුවෝ ඉන්නවා. ගොඩක් දරුවෝ සාමාන්‍ය පන්තියට සහභාගී වෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය පන්තියේ විශේෂයෙන්ම විචාර ලිවීම එන සතියේ ඉඳලා අපි ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. මම ඊළඟට අපි සාකච්ඡා කරන 9 වෙනි පාඩම වල දාලා සහ ඔයගොල්ලොත් විචාර ලියන්න ඔන්ලයින් පන්තියෙන් දරුවෝ අපි විචාර ලියීම සඳහා යොමු කිරීමක් කරන්න වෙනවා. නැත්නම් අපිට විභාගයට ගියාම ඔයගොල්ලන්ට එන ප්‍රධානතම ගැටලුව මූලිකම ගැටලුව තමයි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ විචාර සඳහා කාලය වෙන් කර ගැනීමේ ගැටලුව. ඒක නිසා අපි දන්නවා විචාර තුනක් විභාගෙදී ලියන්න වෙනවා. ඒක පොඩක් අවබෝධ විචාර තුනක් විභාගෙදී ලියන්න වෙනවා. ඔකට දෙන්නේ ওই විචාර තුනට අපිට ගන්න පුළුවන් වෙන්නේ ඊටාම අඩු කාලයක්. ඊටාම අඩු කාලයක් කියන්නේ විනාඩි 40 පැයයි විනාඩි ඒ කියන්නේ විනාඩි 15ක් විතර වගේ තබා ගන්න. විනාඩි පැය දෙකක් ඔබට ලැබෙන සාහිත්‍ය පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට විනාඩි 20කුයි පළවෙනි ප්‍රශ්නේ විනාඩි 20ක් විතරයි. දෙවෙනි ප්‍රශ්නෙට විනාඩි 25ක් විතරයි ගත්තාම විනාඩි 45ක් විතර යනවා ওই ටිකට සාමාන්‍ය යන වෙලාව. ඊළඟට ඔයගොල්ලන්ට තුන්වෙනි ප්‍රශ්න අනිවාර්යයි, හතරවෙනි ප්‍රශ්න අනිවාර්යයි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒකෙදි තුන්වෙනි ප්‍රශ්නෙට අපි දැනට අපි විනාඩි 30ක් ගන්නවා. මොකද ප්‍රශ්න කොටස් දෙකක් නිසා. හතරවෙනි ප්‍රශ්න විනාඩි 30ක් ගන්නවා ප්‍රශ්න කොටස් දෙකක් නිසා. ඊළඟට අපි 5 6 7 ප්‍රශ්න තුනෙන් එකකට පිළිතුරු ලියන්න වෙන නිසා මේ ප්‍රශ්න තුනේ එකට පිළිතුරු ලියන්න වෙන නිසා
ඒකටත් අපි ගන්නවා විනාඩි 15ක්. ඔන්න ওই විදිහට තමයි අපි දැනට සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයේ විභාගයේදී අපි කාලය සාමාන්‍යයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඉන්නේ ওই ගොඩක් වෙලාවට වාර විභාගවලදී වෙලාව මදි වුණා කියන කාරණාව කියන්නේ අපි සූදානම් නොවුණු අය. ඒ නිසා ඔන්න මතක තබා ගන්න අපි සාමාන්‍ය වෙනදත් එමේ 11 ශ්‍රේණියේදී විචාර ලියන්න පුරුදු වුණා කාලය කල්පනාකරණය කරගනිමින්. ඒ නිසා ඔබ මෙන්න මේ දැන් මේක සාමාන්‍ය පන්තින මම මේක කරනවා මේ කාල සීමාව තුල මේ විචාර ලියන්නට ඕන. අර කෙටි ප්‍රශ්න 20 වෙන එකට සාමාන්‍යයෙන් මේ අපි මෙතනින් පුළුවන් විනාඩි 5ක් විතර වෙන තැනකට ගන්න. මෙතනනුත් අපිට විනාඩි 5ක් විතර වෙන තැනකට ගත්තොත් අන්න අර 3-4 ප්‍රශ්න දෙකට තියෙන විනාඩි 30 සමහරට විනාඩි 32ක්, 4 වෙනි ප්‍රශ්න විනාඩි 32ක් සහ මේ ප්‍රශ්න විනාඩි 16ක් වගේ. ඒතකොට ඔයගොල්ලෝ තේරෙනවා මේ විනාඩියේ වටිනාකම. විභාගයේ තේරුම් ගන්න විනාඩියේ වටිනාකම. හරිද? ප්‍රශ්න පත්‍රාක්තිය දන්නේ සමම මේ මතක් කරේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5යිනේ ලියන්න ඕනේ. ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්න අපි විනාඩි 20ක් සාමාන්‍යයෙන් අරගෙන ඉන්නවා. අපි ගන්න විනාඩි 15 වෙනි ලියන්න. ප්‍රශ්න 20 විනාඩි 15 වෙනි ලියන්න. ඉතින් කොයිතරම් වටිනවද බලන්නකෝ වෙලාව. ඉතින් සමහර අය මොකද කරන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ අරගෙන ඉවරලා ඕකටම වෙලාව වෙන් කරගෙන ඉන්නවා. ඒකට වෙලාව වෙන් කරගෙන ඒකම ලියනවා. විනාඩි 20යි 25යි සමහරු 30ක් විතර ගන්නවා. මේ ප්‍රශ්න 20ට හරියට පිළිතුරු ලියන කෙනෙකුට විනාඩි 12කින් විතර ලියන්න පුළුවන්. 12කින් 13කින්. මේ ප්‍රශ්නේ අපි දන්නනේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද කියලාත් නේද? ওই පාඩම් වල අන්තර්ගතයෙන් සහ පාඩමේ හැඳින්වීමෙන්. සාහිත්‍ය පේපර් එකේ. හරිද? සාහිත්‍ය පොතේ තියෙන හැම පාඩමකම ආරම්භයේ තියෙන හැඳින්වීමෙන් සහ අවසානයේ තව පොඩි හැඳින්වීමක් එක්ක ඔක්කොම හැඳින්වීම් 17ක් තියෙනවා. ওই හැඳින්වීම් 17න් සහ පාඩමේ අන්තර්ගතයෙන් අවස්ථා සම්බන්ධ. කවි ටික පාඩම් කරලා තියෙන අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට අපි ගන්න පුළුවන් මේක හරි වටිනවා. දැන් ඔයගොල්ලන්ට විභාගෙ ලියපු නිසා මම මතක් කරේ. මම සාමාන්‍ය පන්තියෙන් මතක් කරා මේ කාරණාව. ගොඩක් අපි සාමාන්‍ය පන්ති දරුවෝ කිව්වේ මේ වෙලාවේ ප්‍රශ්න තමයි තියෙනවා. අයියෝ ලියා ගන්න බැරි වුණානේ. ලියා ගන්න බැරි වුණේ ඒකයි. අපි කලින් බැලුවේ නැහැ මේකට වෙලාව කොහොමද? කොච්චර කාලයක් මේකට ගන්න පුළුවන්ද කියලා. ගන්න පුළුවන් කාලේ බලන්න නැතුව ඔහි ලියාගෙන යනවා. ඉතින් මතක තබා ගන්න පළවෙනි ප්‍රශ්න 20 කෙටි ප්‍රශ්න විතර අපි විනාඩි 20ක් ගත්තොත් ඒ අඩු වෙන්නේ අපි විචාර ලියන්නේ විනාඩියක් දෙකක්. හරිද? සන්න ඒක පොඩ්ඩක් මතක තබා ගන්න. දෙවෙනි ප්‍රශ්නෙට අපි විනාඩි 20න් 25න් 20ක් විතර අරගෙන ඉවරලා ප්‍රශ්න 5ක් ලියන්න තියෙනවානේ. මේ ප්‍රශ්න 5ක් ලියන්න අපි විනාඩි 25ක්ම ගන්න, විනාඩි 5ක්ම ගන්න අපි විනාඩි 20න් ලියනවා. ඉතින් ඒව හදා ගන්න ඕනේ. ඒව හදාගන්න සාමාන්‍ය පන්තියක උනනවා නම් අපි දැන් සාමාන්‍ය පන්තිය නම් ප්‍රශ්න මේ විදිහට කතා කරනවා. ඒක නිසා මේ අපිට දැන් පේනවා සමහරලාට විනාඩි 45ක් විතර අරගෙන. මොකද මේ විනාඩි 30 ප්‍රශ්නට ප්‍රශ්න කොටස් 2යි 1 2 කියලා. 1 2 කියලා. මෙතනට එක කොටසයි ලියන්න තියෙන්නේ. එතකොට ප්‍රශ්න කොටස් දෙකක් වෙන නිසා තමයි විනාඩි 30ක් 30 අපි විනාඩි 10 දැන් ඔයගොල්ලෝ පේනවා ඇති. විචාරයක් එක අණු කොටසක් ලියන්න විචාර අණු කොටස් ඔක්කොම 5ක් එනවනේ. තුන්වෙනි ප්‍රශ්න අණු කොටස් 2යි, හතරවෙනි ප්‍රශ්න අණු කොටස් 2යි, පස්වෙනි ප්‍රශ්න අණු කොටසක් විදිහටනේ 5 යතුතුන් එකක් නේ. ඒතර විචාරයකට සාමාන්‍ය අපි උපරිම ගන්න වෙන්නේ එක කොටසක් ලියන්න, එක ප්‍රශ්නයකට අණු කොටසකට උත්තර ලියන්න ගන්න වෙන්නේ විනාඩි 15යි නැත්නම් 16යි. හරි අමාරුයි. ඒකයි මම කියන්නේ විචාර නම් ලියන්න හුරු වෙන්නට ඕන, සූදානම් වෙන්නට ඕන, ඒවා හුරු කරගන්නට ඕන. එහෙම නැතුනොත් නම් විචාර අපිට ලියන්න බෑ. එහෙම විචාර අපි එකතැන පල්ලෙවි එකම ලියලිය හිටියම වෙන්නේ විභාගෙදී විචාර දෙකක් අණු කොටස් දෙකක් විතර අත්හැරලා දාලා තමයි ලියන්න වෙන්නේ. සමහරලාට එක අණු කොටසක් ලියලා ඊළඟ කොටසේ භාගෙට ලියලා නවත්තනවා. ඇයි ඊළඟ එක ලියන්න? වෙලාව බලන්න. අම්බෝ වෙලාව ගිහිල්ලානේ. නිසා ඔන්නෝ පොඩ්ඩක් මතක තබා ගන්න. විභාග උණුසුමත් එක්ක ඔයගොල්ලෝ විභාග ලියපු නිසා මේ වෙනකොට මෙන්න මේ විභාගෙදී විචාර ලියනක ඔයගොල්ලන්ට ගැටසාවත බයක් තියෙනවා. මොකද වෙලාව කාලය කළමනාකරණය කිරීම, කාල කළමනාකරණය සඳහා සූදානම් වෙන්නට ඕනේ. සඳහා විචාර ලිවීමත් අවශ්‍යයි. දැන් අපිට ගිය අවුරුද්දෙත් මේ වැඩි හරියට කරගන්න බැරුණා. සිංහල පන්තියේ සාමාන්‍යයෙන් විචාර ලියවනවා 11 ශ්‍රේණියේදී. ඒ සඳහා විනාඩි 15ක් නැත්නම් 20ක් විතර අරගෙන අපි විනාඩි 15ට ලියන්නේ සාමාන්‍යයෙන්. එක අණු කොටසක් අරගෙන විනාඩි 15ට උත්තරය ලියනවා. ඒකට ඒක අපි හැමදාම එදිනෙදා කරනවා. හැම සෙන්සරවලම කරනවා. ඒකට ඒ කරනකොට අපිට මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙනවා කාලය හරියට කල්පනා මට තියෙන්නේ මෙච්චර වෙලාව, ඊට වැඩි වෙලාව නැහැ. ඒ සම්න්න අපි සූදානම් වෙනවා. ඒක අනිවාර්යෙන් කරගන්න. ඔයගොල්ලෝ ගෙදර ඉන්න ඔන්ලයින් පන්ති කරන අය මේ වැඩේ කොහොම හරි අපි කරගන්න ඕන. 10 වෙනි පාඩම් අංක 10 6 වෙනි කවිය ඔයගොල්ලෝ පාඩම් කරගන්න කිව්වා. ඒකෙත් තියෙන ඒ කවිය තුලත් අපි දකිනවා මේ කෑරගලය වැජබෙන ආකාරය තමයි විස්තර කරලා තියෙන්නේ. කෑරගලය වැජබෙන්න වූ ආකාරය තමයි විස්තර කරලා තියෙන්නේ 6 වෙනි කවියේ. දිමුත් විහෙර වටසිතුරු මල්වතිය, ඒ සුවඳ
මල් නිතියේ මිනි මුතුය මහත්තුරු මීරු පළගෙන නැමි යතුය රැගත් සෙවන නොහැරම සිටි පොල්ලතේ කියන කවිය තුලත් අපිට පේනවා කෑරගලිය වැජෙන්නා වූ ආකාරය පිළිබඳව තවදුරටත් විවරණය කිරීමක් තමයි කරන්නේ. ඊළඟට අපි ලබන සතියේ දැන් අපිට පේනවා කෑරගලිය වැජෙච්ච ආකාරය දැන් 6 වෙනි කවිය දක්වාම අපි ඉගෙන ගත්තා. කෑරගලිය වැජෙන ආකාරය හැම වෙලාවෙම මතක තබා ගන්න. කවියක් පාඩම් කරනකොට කවියේ අර්ථය බලනකොට කවියේ අර්ථය නිකන් ඔහේ නිකන් බලාගෙන යන්න එපා. කවියේ අර්ථය එකතු කරන්න පාඩමේ මාතෘකාවට කෑරගලිය වැජෙන ආකාරය. පාඩමේ කියනවනේ මේ එතකොට මේ පාඩමේ කියනවා මේ පාඩමේ නම කියනවා මේ කෑරගලිය වැජීමේ නිසින්සිත කියලා. කියලා කියන්නේ මොකක්ද එහෙනම්? කවි ටිකේ තියෙන්නේ කෑරගලිය වැජීමේ ආකාරය. දැන් කෑරගලිය වැජීමේ ආකාරය අපි 6 වෙනි කවිය දක්වා අපි හඳුනාගත්තා. කවියෙන් කවිය. දැන් මේකේ කියනවා මේ විහාර වහන්සේ වටා අර විසිතුරු මල් අතු තියෙනවා නේද? මල් පිපිච්ච මල් වලින් සුවඳ නිත හැම වෙලාවෙම සුවඳ විදුල තියෙන විසිතුරු මල් තියෙනවා. ඒ වගේම ගත්තාම මීරු පළ තියෙන විශාල ගස් තියෙනවා. මේ කෑරගලිය වැජීමේ ආකාරය. ඊළඟට ගත්තොත් එහෙම හැම වෙලාවෙම සෙවණින් යුක්ත විශාල පොල්වතු තියෙනවා. ඒ කෑරගල වැජෙන ආකාරය. ඒ නිසා කෑරගල වැජෙන ආ වූ ආකාරය පිළිබඳව ඔබට කවියෙන් කවියට කරුණු එකතු කර ගැනීමක් කරන්නට ඕන. ඊළඟට අපි ගත්තොත් එහෙම 7 වෙනි කවිය පාඩම් අංක 10 7 වෙනි කවිය අපි සාමාන්‍ය පන්තියේ ඉන්නෙත් 7 වෙනි කවියේ ලබන සතිය ගන්න 7 වෙනි කවිය සාමාන්‍ය පන්තියේ නොඑක් තැනම පිපිවල් පිරුණු පොකුණුය. දැන් නොඑක් තැනම දැන් මේ කවිය කියන්නේ කෑරගලේ වැජ වෙන්නේ කොහොමද? ඔන්න තවත් විදියක් කෑරගලේ වැජ වෙන. ඒ කොහොමද? නොඑක් තැනම පිපිවල් පිරුණු පොකුණුය. හැම නොඑක් බලන දැන හැම තැනක මොකක්ද තත්ත්වේ? නොඑක් තැන්වල පිපුණු මල් වලින් යුක්ත පොකුණු තියෙනවලු. මල් පිරුලා පිපුණු මල් පිරුණු පොකුණු තියෙනවා. හොඳ බලන්න කෑරගලේ වැජ වෙනවා. මෙන්න වැජ වෙන තාකාරයක්. නොඑක් තැන්වල පිපුණු මල් වලින් පිරුණු පොකුණු තියෙනවා. ඒක නිසා කෑරගලේ වැජ වෙනවා. ඊළඟට බලන්නකො ඊළඟට ගියක් කනම සැදෙහෙන් දෙවන දකුණුය. ගියක් කනම කියලා කියන්නේ හැම ගෙදරකම හැම ගියකම ගියක් කනම සැදෙහෙන් දෙවන දකුණු එකපාරක් විභාගයට ආවා ගියක් කනම කියන වචනේ අර්ථය. ගියක් කනම කියලා කියන්නේ හැම ගෙදරකම. මොකද්ද හැම ගෙදරකම? තත්ත්වය ඊටාම ශ්‍රද්ධාවෙන් දානමාන දෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන් කියන්නේ හැම ගෙදරක්ම සෑම ගෙදරකම ශ්‍රද්ධාවෙන් දානමාන දෙනවා. දාණය දෙන තැන් තමයි දක්වන්න ලැබෙන්නේ. අන්න කෑරගලේ වැජ වෙන තවත් ආකාරයක්. ඊළඟට ගත්තොත් එහෙම සුදක් ලෙස තිබේ මලුමන් හැර කුණුවේ. හැම මේ මොකද්ද අපි ගත්තොත් එහෙම මලුමන් කියලා කියන්නේ මිදුල් සහ මාර්ග. කුණු කසල ඉවත් කරලා පිරිසුදු සුදු පහපැහැයේ තියෙන මාර්ග මිදුල් එහෙම ඊටාම ඒ කියන්නේ බලන්නකො මේ මිනිස්සු ඊටාම සම්නෙමින් ජීවත් වෙන මිනිස්සු නේද? ඊටාම මේ අපි කියනවා මේ බොහොම නොසන්සුන්කාරී නැති ස්වභාවයෙන් ජීවත් වෙන මිනිස්සු. උන් තාම පිළිවෙලට වැඩ කරන මිනිස්සු ගමේ ඉන්නේ. සුදක් ලෙස තිබේ. තාම සුදු පාටින් පේනවා මොකද්ද? මාර්ග සහ මිදුල් පිරිසුදු කරපති. ඒතකොට යන්නේ තවත් ආකාරයක් කෑරගල වැජ වෙන්න ආව. ඊළඟට ගත්තාම 100ක් අය කීර්ති වැද පුද පැදකුණේ. ඊළඟට මොකද කියන්නේ? 100 ගණන් පිරිස වැඳීම් පිදීම් ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ. එතකොට බලන්න මෙන්න මේ කාරණා හතර නිසා කෑරගලේ තවදුරටත් වැද වෙනවා. මොන කාරණා හතරද? අර පිපුණු මල් වලින් පිරුණු පොකුණු තියෙන කාරණාව, සෑම ගෙදරකම ශ්‍රද්ධාවෙන් දෙන්න ලබන දානමානමය ස්වභාවය, ඊළඟට මලු මං ආදී හැම එකක් තම් පිරිසුදු සුදු පැහැයෙන් දක්වන ලැබීම, ඊළඟට ගත්තොත් එහෙම සුදු පැහැයෙන් කියලා සුදු පාටින් පේනවා කියන එක නේ. ඒ කියන්නේ අපිවිතුරු බව කියන එක, පිවිතුරු බව දක්වන ලැබෙන කියන එක. ඊළඟට ගත්තොත් එහෙම අපිට පේනවා තවදුරටත් ගත්තාම විශාල පිරිසක් නේ 100 ගණන් පිරිස් වැඳීම් පිදීම් ප්‍රදක්ෂිනා කිරීම කරනවා කියන එක. ඒ නිසා ඔන්න ඔය කාරණා නිසා තවදුරටත් කෑරගලිය ඔන්න වැජ වෙන බව ඕගොල්ලෝ මතක තබා ගන්න. පාඩම් කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය පන්තිය නම් කවි පාඩම් ගන්නවා. ඉතින් ඕගොල්ලොත් මේ කවි පාඩම් කිරීම එලෙසින් කරන්න. දැන් මට ඕගොල්ලෝගේ ඉන්න මේ ප්‍රමාණෙත් එක එක්කෙනාගෙන් කවි ටික නම් ගන්න අමාරුයි. නමුත් ඕගොල්ලෝ ඒකයි මම කිව්වේ ඔන්ලයින් පන්තිය තුල බොහෝ කාර්යභාරයක් Tamanට තමයි පැවරෙන්නේ. Taman තමයි වැඩ කරන්නේ. වැඩ කරන කෙනාට මේක කිසි ගැටලුවක් නෑ ඔන්ලයින් පන්තිය. ඉතින් සාමාන්‍යයෙන් වැඩ කිරීම ප්‍රමාණවත් නැති අපේ දරුවෝ ඉන්නව නම් මොකද මම දන්නවා අපි සාමාන්‍ය පන්තියක් ගත්තාම බොහොම සුළු පිරිසක් තමයි කියන වැඩ ටික ඒ විදිහට කරගෙන ඉන්නේ. තමයි 60 70ක් හිටියොත් 100ක් හිටියොත් 100න් 20ක් විතර වගේ තමයි 20කුත් නෑ වගේ තමයි වැඩ කරගෙන ඒ කියන්නේ වැඩ ටික සූදානම් තමන්ම හිතලා වැඩ ටික සූදානම් කරන්නේ. නමුත් සමහර අය ඉතින් අපි පොඩි උත්සාහයක් අරගෙන ඉවරලා
ඒ අයට කවි පාඩම් කරන්නේ. ඊළඟ අපි ගත්තොත් එහෙම 11 වෙනි පාඩමේ අපි දෙවෙනි කවියට යනවා. 11 වෙනි පාඩම කියලා කියන්නේ මග විසිතුරු. දැන් අපි එක මග විසිතුරක් දැක්ක මේ වෙනකොට. එතකොට අපි රාහුල හාමුදුරුවෝ විස්තර කරන විදිහට එක මග විසිතුරක් අපි දැක්කා. මොකද්ද අපි දැක්ක මග විසිතුර? ඔබ දන්නවා මේ සැලිනි සංදේශය දුටුගම රාහුල හාමුදුරුවෝ රචනා කරන සැලිනි සංදේශය කවියක සැටකින් යුක්තයි කියලා අපි කතා කරා. කොට්ටේ සාහිත්‍යික රචනාවේ සරණමේ සාහිත්‍යික රචනා වෙච්ච සුවිශේෂ සාහිත්‍ය කෘතියක් සැලිනි සංදේශය. ඒකේ කවි අපි 108 එක ලුග 108 103ක් සෝරි එක තව කවි තුනක් අපි කවුද නිර්මාණකරුවා පිළිබඳ විවරණයක් කරන කවි තුනකුත් එක්ක තමයි 111 කියලා කියන්නේ. ඒතකොට මේ පද්‍ය පන්තිය කොට මම කිව්වා මේ තරම් කෙටි නිර්මාණයක් බවට පත් වෙන කවි 108ක් දක්වා කෙටි වන්න හේතුවත් මම ඔයගොල්ලෝට කිව්වා නේද? ඒ කවි මොකද සැලිහිණියට ගමන යන්න තියෙන ගමන ඊටාම කෙටි ගමනක්. කොළඹ තියෙන කෝට්ටේ ඉඳලා කොළඹ අනුදුරේ තියෙන කැලණිය කියන ප්‍රදේශයේ කැලණිය විභීෂණ දෙවියන් තමයි මේ හස්න ගෙනියන්න තින්නේ ඊටාම කෙටි මාර්ගයක්. ඒ කෙටි මාර්ගය නිසාම තමයි නිර්මාණය ඊටාම කෙටි නිර්මාණයක් බවට පත් වෙලා තියෙන්නේ. එකක් මතක තබා ගන්න කියලා මම කිව්වා. එතකොට දැන් ඔන්න සැලලිහිණියට ගමන ආරම්භ කරන මොහොතේදී උදෑසනම සද්ධා බරිතව ගමන ආරම්භ කරන්න කියන. අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට අපි දෙවියන් බුදුන් වැඳලා කියලා තමයි යන්නේ. දෙවියන් බුදුන් අදහාගෙන තමයි අපි යන්නේ. නේද? අපි විනෝද චාරිකාවක් යනකොටත් අපි එහෙමයි නේද? මොකක් හරි ගමනක් බිමනක් යනකොට අපි කොහරි සමහර ගොල්ලෝ දැකලා තියෙන ටවුන් වල එහෙම නේද? මිනිස්සු බෝධියක් නැත්නම් බුදු පිළිම වහන්සේ නමක් ඉස්සරහා ගිහිල්ලා වැඳලා නේද ගමන සුව කරගන්න කියලා නේද? වාහනේ ගමනක් ගියත් එම්පි එහෙමයි. අපි ඒක පොඩි පඬුරක් දාලා නේද අපි ගමන සාර්ථක වෙන්න කියලා හිතලා පතලා තමයි ගමන යන්නේ. දැන් තොටගමේ රාහුල හාමුදුරුවොත් මේ ජන විඥානය අපේ ජනතාව තුළ තියෙන විශ්වාසය, ජනයා තුළ තියෙනා වූ සංස්කෘතික ස්වභාවය තේරුම් අරගෙන සැලලිහිණියටත් කියනවා මොකද්ද කියන්නේ? උදේ පාන්දර ශ්‍රද්ධා බරිතව මේ ගමන යන්නට ඕන. එහෙනම් ඔබ වන්දනාමාන කරන ආකාරය බලන්න. ඒක දැකලා ඔබත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ගමන යන්න කියලා කියනවා. මොකක් දැකලාද? ශ්‍රීපාද පත්මේ. එහෙම නැත්නම් කියනවා සුරද සමන් සමගින් සුරංගනේවර පැහැනද මදාරා පරසතු මල්පතර කැරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනල ගල නැගෙනහිර. නේද? සමන් දිව්‍ය රාජානන් වහන්සේ දිව්‍යාංගනාවන් නායක වෙලා මදාරා මේ පැහැයුක්ත මදාරා පරසතු ආදී මල් පූජා කරමින් වන්දනාමාන කරලා බුදුන් වහන්සේ ශ්‍රීපාද පත්මේ පිහිටි සමනල කන් දිහා බලලා ඒක බලන්න කියලා සැලලිහිණියට තොටගම රාහුල හාමුදුරුවෝ කියනවා. ඔන්න ඔය විදිහට තමයි ගමන ආරම්භ කරන්න කියලා කියන්නේ. ඒක මග විස්තුරේ සුබ පළවෙනි කාරණාව. සද්ධා බරිත නිර්මාණය. එතකොට ගමන මගනේ මේ මගේ ආරම්භය තමයි කියන්නේ. කොහොමද ගමනේ ආරම්භ කිරීම කරන්න ඕන? කොහොමද මග විසිතුරු කරගන්නේ? සද්ධා බරිතව මේ බුදුන් වහන්සේ කිරී සද්ධාවෙන් යුක්තව තමයි ඒ මග විසිතුරු කරගන්නට ඕන. මග විසිතුරු වෙලා තියෙන්නේ. අපි ගන්නවා ලබන සතිය ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕන දෙවෙනි කවිය. ගණේ මිනි බැබලි කිරණෙව් සතපාය රණේ යටක සැවුලුදු දල ගලපාය අනේ ලකර කළපුල අප නරපාය පෙනේ දකුණ මහසෙන්දිව රදපාය මහසෙන්දිව රාජාගේ ප්‍රාසාදය පේනවා අන්න ඒක ඊළඟට ඒත් මගෙහි තව ලකුණක් මගෙහි එක ලකුණක් ඒකත් පොඩ්ඩක් බලන්න ඒක බැලුවා ඒක තවත් එක තැනක් සැලලිහිණියට නරඹන්න කියලා පෙනේ දකුණ මහසෙන්දිව රදපාය අන්න දකුණු දිසින් පේනවා. දැන් නැගෙනහිර දිස බැලුවා. දැන් දකුණ බලන්න කියලා කියනවා. දකුණේ තව එකක්. නැගෙනහිර දෙක දෙයක් තිබ්බේ නේද? ඊළඟට අපි ඊළඟ කවියට ගත්ත අපි කියනවා මේ උතුරු දිශේ බලන්න කියලා නේද? උතුරු පැත්තේ තව එකක්. එහෙම සැලලිහිණියට බලන්න කියන ප්‍රදේශයක් තියෙන මේ බලන්න කියලා කියන්නේ දකුණු දිස. දකුණේ තියෙන්නේ මොකද්ද? මහසෙන දිවි රාජයාගේ මේ මහසෙන දිවි රාජයාගේ ප්‍රාසාදය මේ රජතුමාගේ එක දිව්‍යයන් වැඩ සිටින ස්ථානය දේවාලයක් වෙන විවරණයක් තමයි කරන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් මතක තබා ගන්න. ඔන්න මග විසිතුරේ ඊළඟ ලක්ෂණය තමයි මහසෙන් දිවි රාජයා වැඩ සිටින ස්ථානය පොඩ්ඩක් බලන්න. ඒ මහසෙන් දිවි රාජයා දිව්‍ය සෙනගත් එක්ක ඉන්නේ නේද? ඒක ඒතර ඒ මේ මහසෙන් දිවි රාජයා මේ ඔය කියන්නේ කතරගම දෙවියන්. හරිද? ඒතර මේ රජතුමාට මේ දිවි රජුට තියෙන මුණු හයක් අපි දන්නවනේ අද්දොලසක් මේ මොනර වාහනය කරගෙන ඒ වගේම කොඩියෙහි කුකුලෙක රුවක් තියෙනවා. ඔක ඔයගොල්ලෝ දන්නවා. නැත්නම් මේ පාඩම තුල සඳහන් වෙනවා. ඒ නිසා එවැනි ස්වභාවයෙන් යුක්ත ඉස්සෙල්ලා කව බුදුන් සී කරගත්තා. බුදුන්ව වන්දනාමාන කරගත්තා. දැන් දෙවියන් වන්දනාමාන කිරීමක් කරගන්නවා මෙතන. හරිද? හරි. ඔය කවි දෙක ඔයගොල්ලෝ ඊළඟට සූදානම් කරගන්නට ඕන. තවදුරටත් මතක් කරනවා
මේ වෙනකොට අපි පාඩම් කරලා තියෙන කවි ටික ඔක්කොම පාඩම් කරලා තියෙන්න ඕන. ඔය උද්ෘත ගද්‍යවල පාඩම් නොකරන අයට විශේෂයෙන්ම කවි පාඩම් කරලා තියාගත්තොත් අපිට විභාගෙදි තාම පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟ දවසේ කවි දෙක පාඩම් කරලා තියාගන්න. සාමාන්‍ය පන්තිත් මම මේ කවි දෙකමයි දුන්නේ එන සති පාඩම් කරන් ඉන්න කියලා. ඔයගොල්ලොත් ඒ කවි දෙක පාඩම් කරලා තියාගන්න. ඊළඟට අපි යනවා සාහිත්‍ය අපේ අඟුල්මාල් දමනය අපි අදින් අවසන් කරගන්නට ඕනේ මේ අන්තර්ගතයේ විමසීම අඟුල්මාල් දමනය කියන එක. ඒ අඟුල්මාල් දමනය නිබන්ධනය ගන්න අපි සාමාන්‍ය පන්තියේ මේ කතා කරමින් ඉන්නේ අඟුල්මාල් දමනය නෙවෙයි. අපි සාමාන්‍ය පන්තියේ කතා කරන්නේ උග්ගසෙන් සිටු බුදුේ කතා වස්තුව. ඒ නිසා දැන් අපි මේ අදින් මේ අඟුල්මාල් දමනයේ මූලික කොටස් අපි අවසන් කරගන්න ඕන. ඒ නිසා අඟුල්මාල් දමනය කියන පාඩම කවුරුත් ගන්න. දැනට කතා කරපු දේවල් පිළිබඳ මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන් කාට වුණත් ඕන කෙනෙකුට අහන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනම් සහ මේ වෙනකොට අපි වැඩ කරන ප්‍රමාණය පිළිබඳ වැඩ කරන දේවල් පිළිබඳවත් අහන්න පුළුවන්. සර් කියන්න. පිලක් කියන්නේ මොකද්ද? ඇහුන්නේ පිලක් පිලක් කියන්නේ පිලක් කියලා කියන පුතේ දැන් ওই ගෙවල් වල හදන්නේ මේ සාමාන්‍ය උස අවස්ථාවක වාඩිලා රෙමින් පිලේනේ වාඩි වුණා කියලා කියන්නේ. ඒක නේද අහන්නේ? හරි. ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝගේ මේ මෙන්න මේ නිබන්ධනය නිබන්ධන අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි දැක්කා අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිසුගා වැඩි අවස්ථාවේ සිදුවීම් ජාලයක් අපි හඳුනාගත්තා. ඒ වගේම අපි හඳුනාගත්තා අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිසුගා වඩන අවස්ථාවේදී අර මූඩගර්භ කාන්තාවක් දරුවා බිහි කර ගැනීමට නොහැකිව සිටින වෙලාවේ බුදුන් වහන්සේගේ අනුදැනුම පිට සත්‍යක්‍රියා බලයෙන් කිසිදු ගැටලුවකින් තොරව දරුවා බිහි කළ ආකාරය අපි ඉගෙන කතා කරා. ඊට පස්සේ ඒ අනුසාරයෙන් තවදුරටත් අපි බැලුවා තවත් එවැනි අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා තිබෙන තිරිසන් සතුන් පවා ඒ ස්ථානයේ තිබුණු පැන් දෝහණය කිරීම මගින් එන්න බැරි අය ඉන්නවා පැන් දෝහණය කිරීම මගින් එවැනිම ඒ තේජස් බලයෙන් තනුන්සස් බලයෙන් දරුවන් බිහි කිරීම අපි දැක්කා. සතුන් පවා ඒක ඒ විදිහට කරා. ඒ නිසා ඔයගොල්ලෝ අහලා තියෙන මේ අඟුලිමාල දමනයේ කතා කරන අඟුලිමාල දමනයේ කතා කරන ওই අඟුලිමාල පිරිත කියලා එකක් ඔයගොල්ලෝ අහලා ඉතින් සාමාන්‍යයෙන් අර අඟුලිමාල පිරිත සාමාන්‍යයෙන් දරුවෙකු ප්‍රසූත කිරීමට සූදානම් වන අය වෙනුවෙන් පිරිත් සජ්ජායනා කිරීම කරනවා. ඉතින් ඔය පිරිත් සජ්ජායනා කිරීම කරන අවස්ථාවේදී අඟුලිමාල සූත්‍රය නේ අඟුලිමාල සූත්‍රය සජ්ජායනා කරනවා. ඒ මගින් බලාපොරොත්තු වෙනවා මේ අපි මෙන්න මේ කියන අපි සාමාන්‍යයෙන් මේ කියන්නේ ඔය මේ දැන් අඟුලිමාල විසින් අර කාන්තාවට ඊටාම පහසෙන් දරුවා ප්‍රසූත කිරීමට අවශ්‍ය කරන වටපිටාව හදලා දුන්නේ සත්‍යක්‍රියා බලයෙන්. ඒ වගේ සාමාන්‍ය දැන් වර්තමානයේ අපේ සම්ප්‍රදාය තුළ සංස්කෘතිය තුළ රැගෙන ආපු ස්වභාවයක් තියෙනවා. දරුවෙකු ප්‍රසූත කිරීමට සිටින කාන්තාවක් වෙනුවෙන් පිරිතක් සජ්ජායනා කිරීමත් ඒ පිරිත් සජ්ජායනා කිරීමේදී විශේෂයෙන්ම අඟුලිමාල පිරිත මූලික කොටගෙන පිරිත් සජ්ජායනා කිරීම සිදු කරන ආකාරය. සමේ ඒක එන්නේ ඔන්න ඔය කියන ස්වභාවයෙන් කියන එකත් පොඩ්ඩක්
මතක තබා ගන්නට ඕන. අපි නැවැත්තුවේ මෙතනින් නේද? පෙළහරයි කියන තැනින්. එහෙම නේද? ඔව් සර්. අපි ඉක්මන් කරලා මේ දැන් මේකට ගත්ත වෙලාවත් වැඩි ඉක්මන් කරලා ඒක අවසන් කරන්න ඕන. නිසා හැම කෙනෙක්ම ඊටාම ඉක්මනින් ඒක අඩුපාඩු තියෙන සටහන් කරගෙන පොතේ තියෙන වචන වලට අමතරව අවශ්‍ය වචන ටික කියද්දි ලියාගෙන ගියා නම් හරි. හරිද? හරි. ඊළඟට කිමහෝ. දැන් මොකද්ද මේ කිමහෝ කියලා කියන්නේ? කිමහෝ. කිමහෝ. කිමහෝ කියලා කියන්නේ කුමක්ද කියන එක. කිමහෝ. කිමහෝ කියලා කියන්නේ කුමක්ද? කුමක්ද? කිමහෝ. බුදුහු මහතෙරුන් ලවා වෙදකම් කෙරුවා වෙති හෝ යත්. බුදුන් වහන්සේ මේ අඟුලිමාල තෙරුන් වහන්සේ යොදවලා වෛද්‍ය ශාස්ත්‍රයත් භාවිතා කරලා නැත්නම් වෙදකමක්වත් කරාද කියලා. එසේ නොවේ. එහෙම වෙන්නත් බෑ. කිසේය කොහොමද කියනවනම් තෙරුන් දැක මිනිස්සු බාපලති. බාපලති කියලා කියන්නේ බය වෙලා පැන දුවති නේ? බියටපත් වෙලා පැන දුවනවා කියන එක. බියටපත් වෙලා පැන දුවනවා කියන එක. බාපලති. බියටපත් වෙලා පැන දුවති කියන එක. ඈ ඔහු කෙනෙසි ආහාර නොලදී. කෙනෙසි ආහාර කියලා කියන්නේ අර කැඳ ස්වභාවය නේද? ක්ලාන්ත වැ මහනුවම් කියලා කියන්නේ මහනුවම්. මොකද මහනුවම් කියලා කියන්නේ? මහනුවම් කියලා කියන්නේ මහානකම. මහනුවම් කියලා කියන්නේ මහානකම. මහනුවම් කියලා කියන්නේ මහානකම. මහනුවම් කියලා කියන්නේ මහානකම. මහානකම. කරන්ට නොනිස්සහ. නොනිස්සහ කියලා කියන්නේ සුදුසු නොවේ. නොනිස්සහ කියන්නේ නොහැකි වූහ කියලා කියනවා. නොහැකි වූහ. නොනිස්සහ. නොහැකි වූහ. නොනිස්සහ නොහැකි වූහ. මෙසේ වන්නාහා දැන් අඟුල්මාල් මහතෙරහු මෙත්සිට පිළලදින්. පිළලදින් කියලා කියන්නේ මෙත්සිට පිළලදින් කියලා කියන්නේ උපදවාගත් බැවින්. උපදවාගත් බැවින් මෛත්‍රී සිත උපදවාගත් බැවින් සස්කොට කියලා කියන්නේ සත්‍යක්‍රියා කොට කලින් ලිව්වා. මිනිස්නට සෙත් කෙරෙති. මිනිස්සු මහතෙරුන් නොබා. මිනිස්සු මහතෙරුන් නොබා. මිනිස්සු මහතෙරුන් නොබා කියන්නේ මිනිස්සු මහතෙරුන් නොබා කියලා කියන්නේ තෙරුන් වහන්සේට බිය නොවි. තෙරුන් වහන්සේට බිය නොවි. තෙරුන් වහන්සේට බිය නොවි. තෙරුන් වහන්සේට බිය නොවි එළබියට කියලා කියන්නේ ලන් වෙන්නට කැමැතිව. ලන් වෙන්නට කැමැති. මහතෙරුන් තෙරුන් වහන්සේට බිය නොවි ලන් වෙන්නට කැමැති වෙති. ඒ කල්හි අහරින් ක්ලාන්ත නොවේ. මහනුවම් කරන්නට කිසිවෙත් එයින් බුදුහු ඔවුන් කෙරෙහි අනුග්‍රහයෙන් සත්‍ය ක්‍රියා කරවූහ. සස්කොට සෙත් කරනු. සස්කොට සෙත් කරනු කියලා කියන්නේ සත්‍ය ක්‍රියාවලින් සනීප කරන. සුව කරන කියන්නේ. සත්‍ය ක්‍රියාවලින් සුව කරන. සස්කොට සෙත් කරනු කියලා කියන්නේ සත්‍ය ක්‍රියාවෙන් නැත්තම් අනුහස් බලයෙන් සත්‍ය ක්‍රියාවෙන් සුව කරන. සුව කරන. වෙද්දම් කියලා කියන්නේ වෙදකම. වෙදකම් නොවේ. මහතෙරුන් මහනුවම් කෙරෙමි. මහතෙරුන් මහනුවම් කෙරෙමි. කමටහත්ගෙන. කමටහත් කියලා කියන්නේ බුදුන් වහන්සේ නැත්තම් බුදුන් වහන්සේන් අනතුරු අපේ වික්ෂුන් වහන්සේලා නායක ප්‍රධාන වික්ෂුන් වහන්සේලා විසින්
කමටහන් දෙනවා කියලා කියන්නේ භාවනා කරන්න අපි කියන කර්මස්ථාන දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එයාට සුදුසු කමටහනක් තීරණය කරන නායක ස්වාමීන් වහන්සේ භාවනා කරන්න සුදුසු. මොකද එයාගේ චරිතයේ ස්වභාවයට. මොකද මිනිස්සුගේ චරිත තියෙනවා. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, ඒ වගේ චරිත තියෙනවා. එතකොට චරිතේ රාග චරිතයක් නම් ඔහුට දෙනවා අනිත්‍ය මෙනෙහි කරන භාවනාව. එතකොට ඒකට අපි කියනවා කමඨහන් දෙනවා කියලා. දැන් මේ කමඨහන් කියලා කියන්නේ කර්මස්ථාන. ගෙන උන් කල්හි අටවියෙහි කියලා කියන්නේ වනයේහි මිනිසුන් මැරූ තැන් නැ පහළ වේ. අටවියෙහි කියලා කියන්නේ වන අන දැන් මතක් වෙනවා. කමඨහන් අරන් ගියහම මතක් වෙනවා. මිනිස්සු මරපු තැන් මතක් වෙනවා. පහළ වේ කියලා කියන්නේ පේනවා. කියන්නේ සිහි වෙනවා. මැවිලා පේනවා කියලා කියන්නේ අන්න ඒක. මැවිලා පේනවා. මිනිස්සු මරපු දේවල් මතක් වෙනවා. ඊළඟට මැවිලා පේනවා වහන්සේ. දුගීමි කියලා කියන්නේ දුප්පතෙක් වෙමි. බොහෝ දරු බිලිඳුන් ඇත්තෙමි. අන්න බලන්න මිනිස්සු විලාප නැගූ ආකාරය. දැන් මේ කියන්නේ මිනිස්සු කොයිතරම් පීඩනයට ලක් වෙලා තියෙනවද? බොහෝ දරු බිලිඳුන් ඇත්තෙමි. ගෝඩා දරු මුණුපුරන් ඉන්නවා. කුඩා දරුවන් ඉන්නවා. මට දිවිදෙව කියලා කියන්නේ මාව මරන්න එපා. ඔන්න මතක් වෙනවා දැන් යාට. කමටහන් අරගෙන දැන් යනවා භාවනා කරන්න. හැබැයි භාවනා කරන්න ගියාට එයාට මතක් වෙනවා වනාන්තරයේ මිනිස්සු මරපු ආකාරය. ඒවා මැවිලා පේනවා. දුගියෙක් නම් මොකෝ ඔය බොහෝ එයා ප්‍රකාශ කරපු දුප්පත් කෙනෙක් නම් එයා ප්‍රකාශ කරපුව මතක් වෙනවා. මට ගොඩාක් දරුවෝ මල්ලෝ ඉන්නවා. මට ජීවිතය මාව මරන්න එපා. මට දිවිදෙව කියලා මාව මරන්න එපා. මරණ බියෙන් වළප්නා පරිදිදු වැළපෙන ආකාරය. අත්පා සපන කියලා කියන්නේ අත්පා පොළොවේ ගසන පරිදිදු. ඒ කියන්නේ අතපය බිම ගහමින් මිනිස්සු ඉල්ලුවේ මාව මරන්න එපා කියලා. බිම ගසන ආකාරය. අපාතයට එයි කියලා කියන්නේ සිහි වෙයි කියලා කියන එක. සිහි වෙයි. අපාතයට කියලා කියන්නේ සිහියට, සිතට. ඔහු විපිලිසර කියලා කියන්නේ මේ සිතිවිලි වලින් කැළඹීමටපත් වෙලා. ඔහු විපිලිසර සිතිවිලි වලින් කැළඹීමටපත් හුන් තැනින් නැගී යති. දැන් යාට කමටහන් අරගෙන කර්මස්ථානයක් අරගෙන ගිහිල්ලා භාවනා කරන්න හැදුවට හරියන්නේ නැහැ. එයාට සිහි වෙනවා වනාන්තරයේ මිනිස්සු මැරුව ආකාරය සිහි වෙනවා. ඒවා මැවිලා පේනවා. අන්න බලන්න ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිවන් මාගේ පියවර යන කෙනෙකුට ඉස්සෙල්ලම සීලය පිහිටව ගන්න ඕන. සීලය පිහිටෙව්වොත් තමයි සමාධිය වඩන්න පුළුවන්. දැන් මේ අඟුල්මාල්ට වෙලා තියෙන අඟුල්මාල් තෙරුන් වහන්සේට වෙලා තියෙන සමාධිය වඩන්න බෑ. මොකද සීලය නිවැරදි සීලයක පිහිටවල හිටියේ නෑ. දැන් යාට මතක් වෙනවා අර අකුසල් කරපු අය. කුසල් කරේ නෑනේ අකුසල්නේ කරේ. නිවැරදි දේවල් කරේ නෑනේ. ඒව මතක් වෙන. දැන් අන්න බලන්න. එහෙනම් අපි කියනවා නිවන් මාර්ගයට යන පුද්ගලයෙක් නම් ඉස්සෙල්ලම සීලයෙන් පටන් ගන්නට ඕන. නිවැරදි පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. කුසල් කරන්නට ඕන. සීලයේ ඉන්නට ඕන. ඊළඟට ඉතින් පස්සේ තමයි සමාධිය වඩන්නට පුළුවන් වෙන්නේ. සමාධිය වැඩුවොත් තමයි ප්‍රඥාව වඩා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ අපි දන්නවා බුදුන් වහන්සේගේ දේශනා කරන ප්‍රඥාව කියලා කියන්නේ නිර්වාණගාමී වූ ප්‍රඥාව. එතකොට සීලයෙන් තොරව සමාධියක් නැත, සමාධියෙන් තොරව ප්‍රඥාවක් නැත. මේක අපි දන්නවා නිවන් මාර්ගයේ ප්‍රධාන පියවර තුනක්. දැන් අඟුල්මාලට වෙලා තියෙන්නේ දෙවෙනි පියවරෙන් වැඩේ කරන්න හදනවා. මොකද සමාධිය පිහිටවා ගන්න සිතේ කරමුණු නවත්වා ගැනීම කරන්න හදනවා. කරන්න බෑ. බලන්න අර බුදුන් වහන්සේ දේශනා කරන ධර්ම කාරණා සිහි ගන්නවා ගන්න අපිට පුළුවන් මේ වෙලාවේ හැම දෙයකම හැම මගකම නිවැරදි බව ආරම්භයේ හරියට අරගෙන තිබුණ නැත්නම් අපිට ඊළඟ පියවර හට ගන්න බෑ. දැන් මෙතන වෙලා තින්නේ අඟුල්මාල් තෙරට සමාධිය පිහිටවන්න බෑ, භාවනාව වඩන්න බෑ, කමටහන් අරන් ගියාට. මොකද සීලය හරියට ඔහුගේ පිහිටවල තිබුණ නැති නිසා. දැන් මොකද කරන්නේ?
මේ හැම එකක් මතක් වෙනවා කැළඹීමටපත් වෙනවා. ඔහු එතනින් නැගිටලා එනවා. ඒක තමයි වෙන්නේ. හරිද? එයින් බුදුහු ඔවුනට ඒ ජාතය කියලා කියන්නේ එයින් බුදුහු ඔහුට ඒ ජාතය කියලා කියන්නේ ඒ ජාතය කියලා කියන්නේ ඒක චුට්ටක් වචන පොඩ්ඩක් මට මතක් කරන්න ආපහු මේ ඒ ජාතය කියලා කියන්නේ ඒ කියන්නේ ඒ ජාතය කියලා කියන්නේ උතන අර කලින් කිව්ව අර මරුව මිනිස්සු ගැන ඒ මිනිසුන් පිළිබඳ වූ කල්පනාව ඉතින් තියෙන විදිහට ලියා ගන්න ඒ ජාතය කියලා කියන්නේ මේ ඒ මිනිසුන් පිළිබඳව කල්පනාව අර කල්පනාවට එන මරු මිනිස්සු ගැන අන්න ඒකයි කල්පනාවට එනවා මේ මරු මිනිස්සු පිළිබඳව වුන් වැළපිච්ච ආකාරය අන්න ඒ පිළිබඳව එන්න උතන ලියා ගන්න ඕනේ නම් මොකද්ද ඒ මිනිසුන් පිළිබඳව කල්පනාව ඒ මිනිසුන් පිළිබඳව වූ කල්පනාව අබ්බෝහාරික කොට කියන්නේ අබ්බෝහාරික කොට කියලා කියන්නේ සඳහන් කරලා ඒ මිනිසුන් පිළිබඳව කල්පනාව සඳහන් කරලා එසේ වන්නාහා මේ විදර්ශනා වඩා විදර්ශනා කියන්නේ විදර්ශනා වඩා මොකද්ද විදර්ශනා වඩනවා කියලා කියන්නේ කවුරු කියනකො විදර්ශනා වඩනවා කියලා කියන්නේ මොකද්ද කියලා විදසුන් වඩා නැත්නම් විදර්ශනා වඩනවා කියලා කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ දැන් බුද්ධාගම විභාගෙදී ලියන්න ආවොත් මොකද්ද විදර්ශනා වඩනවා කියලා කියන්නේ? ඔන්න ඔයි විදර්ශනා වලට තමයි බුදුන් වහන්සේ පහළ වුණේ ඔන්න ඔයි වෙනුවෙන්. මොකක් වෙන්නේද බුදුන් වහන්සේ මෙලොව පහළ වුණේ? විදර්ශනා වෙනුවෙන්. භාවනාව. ඔව්. විදර්ශනාව වෙනුවෙන් තමයි බුදුන් වහන්සේ මෙලොවට පහළ වෙන්නේ. විදර්ශනා වෙනුවෙන්. ඒක පුතා භාවනාවක්. මොන භාවනාවක්? විදර්ශනාව. මොකද කරන්නේ? බුදුන් වහන්සේ මේ ආර්ථික බෑ එක. ඔයගොල්ලෝ දන්නවා බුදුන් වහන්සේ මෙතන මේ ධර්මකාරණා පිළිබඳ විවරණයක් කරනවා කියලා කිව්වොත් ඒකත් ඔයගොල්ලන්ට විචාරෙදි ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද මේ විදර්ශනා වඩනවා කියලා කියන්නේ? මේ විදර්ශනා කියන එක බුදුන් වහන්සේ බුදු කෙනෙක් මෙලොවට පහළ වෙන්නේ විදර්ශනාව පැහැදිලි කරන්න. විදර්ශනා භාවනාව නැත්තම් මොකක් වෙන්න බැරිද? කවුරු කියන්නේ විදර්ශනා භාවනාව නැත්තම් විදර්ශන වැඩි වෙනකොට මොකක් වෙන්න බැරිද? බුදුදහමට අනුව. විදර්ශනාව නැත්තම් මොකක් වෙන්න බැරිද? නිවන් මාර්ගට යන්න බෑ. ඔයගොල්ලෝ භාවනාව පිළිබඳව බුද්ධ ධර්ම ඉගෙන ගන්නවා ඇති. බුදුන් වහන්සේ ලෝට පැහැදිලි කර භාවනාව තමයි විදර්ශනා භාවනාව. එතකොට ඒ වෙනකොට ලෝකේ තිබුණු භාවනාව තමයි සමත භාවනාව. සමත භාවනාවෙන් කවදාවත් නිර්වාණය ළඟා කරගන්න බෑ. නිවන් මාගේ යන්න නම් අනිවාර්යෙන් සමත භාවනාව තුළ සිත සමාධිගත කර ගැනීම පමණයි කරන්නේ. විදර්ශනාව වඩන්නට ඕන. මොකද සමත භාවනාව මගින් පුළුවන් මොකක් කරන්නද? පංච නීවරණ ධර්ම යටපත් කරන්න විතරයි. මොනද පංච නීවරණ ධර්ම කීපයක් මතක් කරන්න? කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඔන්න මොකක් කරන්න විතරද පුළුවන් වෙන්නේ? යටපත් කරන්න විතරයි පුළුවන් වෙන්නේ. ඔය යටපත් කරලා තියෙන ඒවා අපිට පුළුවන් ඉන්නේ මොකක් වුණත් යටපත් කරලා තියාගන්න. හිත පුහුණු කරොත්, ඒ කියන්නේ සමතේ වැඩුවොත් විතරයි යටපත් කරගන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා ඒක නිවන් මාගේ පියවර නෙමෙයි. සමත භාවනාව තුළින් ඍෂිවරු බිහි වෙනවා නේද? ඍෂිවරු අයින් ඒ ඍෂිවරු සමහරලාට සමත භාවනා කරපු කෙනෙක් හොඳ දියුණු සිතක් හදාගත්තත් නේද? විවිධ බ්‍රහ්ම ලෝකෙ එහෙම තියෙන ඉපදෙන්න පුළුවන් නේද? සමත භාවනාව තුළ යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙ නේද? ඔයගොල්ලෝ ඒවා අහලා තියෙනවා. ඔය අර අසිත තවුස මතකද? නේ? අසිත තවුස ආවේ කොහේ ඉඳලාද? බ්‍රහ්ම ලෝකෙක ඉඳලා ආවේ. ඒ කොහොමද? සිත දියුණු කරගෙන තිබුණා. සිත එතකොට බුදුන් වහන්සේ ලෝකේ පහළවන්නට పూర్වේ පවා මොකක් තිබ්බද? සමත නම් ස්වභාවයෙන් උත් භාවනා ක්‍රමයේ වැඩිමක් තිබ්බා. මේ හිමාලයේ හිම මිනිස්සු ගිහිල්ලා හිමාලයේ තමන්ගේ භාවනා හිත දියුණු කරගෙන නිසා භාවනා භාවිතා කරලා එර්ධිය පවා හදාගත්තා හිටියා. හැබැයි ලක්ෂණය මොකද්ද? සමතේ තුලින් හදාගන්න එර්ධිය කියලා අපි හිතමු. එර්ධි බලය කියලා හිතමු. මොකද්ද ස්වභාවය? මොනම හරි හේතුවක් නිසා
අර කිව්ව නීවරණ ධර්ම වලින් එකක් දෙකක් ඉස්මතු වුණොත් ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. සාමාන්‍ය පුතග්ජනයෙක් බවට පත් වෙනවා. කියන්නේ කෙලෙස් ධර්මයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි විදර්ශනාව කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. විදසුන් වඩා රහත් වුණොත් එතකින් පස්සේ අර යටපත් වීමක් වෙන්නේ නැහැ. අර කිව්ව පංච නීවරණ ධර්ම ඒවා සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙලා යනවා. ඒක තමයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාවේ තියෙන වෙනස. විදර්ශනා වැඩිම මගින් අපි නිවර්ණයට යනවා. සමතේ වැඩිම මගින් හිත දියුණු කර ගැනීමක් විතරයි කරන්නේ. දියුණු කරගන්න සිත විදර්ශනීය සඳහා ඉවහල් වන්නට පුළුවන්. විදර්ශනීය විතරක් නෙවෙයි සමතේ දියුණු කිරීම මගින් වෙනත් අපි හැකියාවන් වර්ධනය කරන මතක ශක්තිය වර්ධනය කරගන්න නේද? මම කිව්වා උඩින් ගමන් කරන්න පුළුවන් මිනිස්සු පවා ඒ කාලේ ශූර පවා හිටියේ සමතේ වැඩිම මගින්. නමුත් සමතේ ස්වභාවය තමයි නැවත සාමාන්‍ය පුද්ගලයෙක් බවටපත් වෙන්න පුළුවන්. මොකද අර යටපත් වෙලා තියෙන නීවරණ ධර්ම නැවත ඉස්මතු වීම නිසා. නිසා මෙතන පැහැදිලි කරනවා එසේ වන්නම් මේ විදර්ශනා වඩා කියලා කියන්නේ අපි කියනවා විදර්ශනා වඩනවා කියලා කියන්නේ ත්‍රිලක්ෂණ භාවනාව වඩා කියන එක. විදර්ශනා වඩා කියලා කියන්නේ ත්‍රිලක්ෂණ භාවනාව කර. ඉස්තන ලියාගෙන ත්‍රිලක්ෂණ භාවනාව කර. ත්‍රිලක්ෂණ භාවනාව කර. මොනවද ත්‍රිලක්ෂණ? විදර්ශනා භාවනාව කියලා කියන්නේ ත්‍රිලක්ෂණ භාවනාව කියන්නේ මොකද්ද ත්‍රිලක්ෂණ? ඔක පැහැදිලි කරන්න තමයි බුදු කෙනෙක් මෙලොවට පහළ වෙන්නේ. මොකක්ද? දුක්ඛ අනිත්‍ය අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ ලෝකයේ තුල නිට්ටය වූ කිසිවක් නැත. සියල්ල අනිත්‍ය වේ. අනිත්‍ය නිසාම ලෝකයේ දුක් සහගතය. උදාහරණයක් මිනිස් සිරුර අපේ මේ ශරීරය අරගත්තොත් එහෙම අනිත්‍යයි. නිට්ටය නෑ. මොකක්ද අනිත්‍ය ස්වභාවය? මේ කිසිවක් අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. මේ කිසිවක් අපේ ශරීරය අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. අනිත්‍යයි, නිට්ටය නෑ. නේද? අපි එක සතියක් අපි හිතමු මාස ගාණක් කොණ්ඩේ කපන්න නැතුව හිටියොත් එහෙම සම්පූර්ණ වෙවිලා එහෙම අපිට පාලනය කරන්න බෑ. එහෙනම් නිට්ටය නම් අපිට පුළුවන් වෙන්නේ අපි පාලනය කරන්න බෑ. මූණකට හොදන්න නැතුව නේද? දත් ටික වැද ගන්න නැතුව නේද? ජරා ජීර්ණ ඇඳුම් හොද ගන්න නැතුව අපි හිටියොත් මොකෝ වෙන්නේ? මේවා ස්ථිරසාරව තිබෙන්නේ අපිට ඕන විදිහට කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. නේද? අබ්බ පෙරාගෙන නේද? එහෙමනේ ඉන්නේ. ඇයි මේවා අපිට ඕන විදිහට පාලනය වෙන්නේ නැහැ. මේවා අනිත්‍යයි. වෙනස් වෙනවා. අනේ දෙයියනේ මට නම් වයසට යන්න බෑ කියලා කාට හරි හිතුනොත් ඉන්න ඕනේ කියලා ඉන්න බෑ. ඇයි අනිත්‍යයි. මේව නිට්ටය නෑ. ඒ නිසා අනිත්‍ය නිසාම මොකක් වෙනවද? දුක් සහගතයි. මේ වෙනස් වීම නිසාම අපි අවසනේ ඉපදිලා ඊට පස්සේ විවිධ තත්ත්වයන්පත් වෙලා නේද? ඊළඟට අසනීප වෙන්න පුළුවන්. ඒ විවිධ දේවල් වෙන්න පුළුවන්. අපි අනිවාර්යෙන් මැරෙනවනේ. ඒක නිට්ටය නෑනේ අපිට හැමදාම ඉන්න බෑනේ. ඒ අනිත්‍ය ස්වභාවයත් මරණය ළඟා වෙනවා. ඒ නිසා අපි කියන මේක දුක් සහගතයි. විවිධ අසනීප තත්ත්වයන් ඒවා දුක් සහගතයි. ඒ නිසා අනාත්මයි. ඒ නිසා අපි කියලා ගන්න පුළුවන් දෙයක් ආත්මේ මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෑ අනාත්මයි. මගේ ආත්මය එහෙම කියලා ගන්න පුළුවන් දෙයක් නෑ අනාත්මයි මේක. ඒ නිසා ඔන්න බුදුන් වහන්සේ භාවනාවක් ලබා දෙන මොකද්ද විදර්ශනා වඩන්න කියලා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. ඒ කියන්නේ අර එයාට ගැළපෙන කමටහන දැන් තමයි ලැබුණේ. මොකද එහෙම තමයි නිර්වාණයට යන්නේ. මොකද ඕගේ ස්වභාවයත් එක්ක ගත්තාම. ඊළඟට රාත් බව ගන්න කියලා කියන්නේ රාත් බව ගන්න කියලා කියන්නේ රහත් බව ලබා ගනි කියන එක. රහත් බව ලබා ගනි. පැවිදි වූ තැන් කියලා කියන්නේ මහානකම ලැබුණු අවස්ථාවේ. මහානකම ලැබුණු අවස්ථාව පැවිදි වූ තැන් කියලා කියන්නේ මහානකම ලැබුණු අවස්ථාව මුල් කොට ආර්ය ජාතීන්. ඒ කියන්නේ ආර්ය ජාතීන් කියලා ගන්න. ආර්ය ජාතීන් කියලා කියන පුතා රහත් බැව් ලැබීමෙන් ඇති රහත් භාවයට පත් වීමෙන් ලබන්නා වූ උපත. රහත් බව ලැබීමට අවශ්‍ය උපත. සත්‍යයක් ක්‍රියා කරවුහ. අන්න මහාන වුණු අවස්ථාවේ ඉඳලා මෙහාට සත්‍යයක් ක්‍රියා කරා. රහත් වහන්සේ කෙනෙක් බඩපත් වීමට අවශ්‍ය ගුණ වර්ධනය කරගන්න. ආර්ය ජාති සත්‍යයක් ක්‍රියා කරනවා කියන්නේ ආර්ය ජාති කියන්නේ මේ මහාන නිර්වාණ උප්පත්තියක් සඳහා අවශ්‍ය කරන සත්‍ය ක්‍රියාව. හරිද? හරි. එකල්හි ඡේද කීපයක් තියෙනවා. එකල්හි අඟුල්මල් මහතෙරහුන් නොපමාව මහනුවම් කොට රාත් වූහ.
ප්‍රමාදයකින් තොරව ඊටාම ඉක්මනින් රහත් භාවයටපත් වුණා. මහා තෙරුන් කෙනෙසි ආහාර සිඟන්නට නුවර වන් කල්හි කවුඩු බලු මොකද කවුඩු බලු කියලා කියන්නේ? කවුඩු බලු. කවට හරි කියන්න පුළුවන් එකක් හිතලා කවුඩු බලු කියලා කියන්නේ මොකද්ද දන්නව ඔයගොල්ලෝ? බලු කපුට දාන්නේ. බාලු කපුටන් කියන එක. කපුටන් හා බල්ලන් කපුටු බලු කියන එක. කවුඩු බලු කියලා කියන්නේ කපුටන් හා බල්ලන් කියන එක. ආදීන් නිර්ණා සඳහා කියලා කියන්නේ බල්ලන් කපුටන් ආදීන් නිර්ණා සඳහා කියලා කියන්නේ පන්නා දමන්න, එලවා දමන්නට. එලවා දමන්නට. වටා හීසනක් කියන්නේ විදින ලද ඊතලයක්. විදින ලද ඊතලයක්. කියන්නේ විදින ලද ඊතලයක් ගමන් කරන තරම් දුරක්. හීසනක්. විදින ලද ඊතලයක් ගමන් කරන තරම් දුරක් වෙන මෙතෙන්ට. විදින ලද ඊතලයක් ගමන් කරන තරම් දුරක්. විදින ලද ඊතලයක් ගමන් කරන තරම් දුරක්. පමණ තන්හි යම් කවර දිශා භාගයකින් දමාලු කොහෙන් ආවද කියලා හිතා ගන්න බෑ. දඬු පහන හකුරු. ඔතන හකුරු කියන්නේ නම් ගල් කැට වලට. දඬු පහන කියලා කියන්නේ මේ දෙව දඬු කියන එක. දෙව දඬු හා ගල්. දෙව දඬු හා ගල් කියලා ලියා ගන්න. දෙව දඬු හා ගල්. ගල් කැට කියලා ලියා ගන්න. දෙව දඬු හා ගල් කැට. අවුත් මහා තෙරුන් මෑ. ඇවිල්ලා මහා තෙරුන් වහන්සේ වෙරහෙයි වෙර කවුරු හරි කියන්න මට වෙර කියන වචනේ අර්ථය. ශරීරය. පුතා මතක තබා ගන්න වෙර කියලා කියන්නේ ශරීරයට. ඔයගොල්ලෝ දන්නා මම වෙන උදාහරණයක් වල ගන්නම්. වෙර කියලා කියන ශරීරයට. තව මොකටද වෙර කියන එකෙන් කියන්නේ? බහුවර්ත පදයක්. ඔයගොල්ලෝ මතක තබා ගන්න සබේ වචනේ මම අවධානයට ගන්න. වෙර ශරීරයටත් කියන තව මොකටද කියන්නේ? හයියටත් කියනවා. ශක්තිය. කවියක් මතක් කරනවා ඔයගොල්ලෝ පාඩම් කරමු. මතක් වෙන්නද කාටවත් කවියක් මේ වචනේ තියෙන? වෙර කියන එකම වෙර කියලා තියෙන කවියක්. වෙර වීරිය අතත් පුතේ. කවියක් මං අහන්නේ කවියක්. මේ කවිය මතක් වෙනද බලන්නකෝ. ඇස නැතිදා පොත ගත්තේ දිනන්ටද දත නැතිදා උග්දනු ගිනි තපින්ටද වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද යුද්ධ නැතිදා ඇති කඟ කොස් කොටන්නද. එතන වෙර කිව්වේ මොකටද? ශක්තියට. මම තව එකක් ඔයගොල්ලන්ට ගන්නම්. ඔයගොල්ලෝ දැන් කන්නේ නැහැ. ඔයගොල්ලෝ කන්න අවස්ථාව නැහැ. ඊටාම මං හිතන්නේ ඊටාම බොහොම පොඩි ඉස්සකට තමයි තියෙන්නේ. ඉස්සර අපි නම් ඇත්තටම වෙර ඕන තරම් කනවා. මොනවද වෙර කනවා කියලා කියන්නේ? වෙරළු ලු කියන්නේ වෙනම ප්‍රත්‍යක්. වෙර කියලා කියන්නේ ශක්තිය. වෙරළු කියලා කියන්නේ ඊටාම පළතුරු වලින් ඊටාම ගුණාහාරයක් තමයි වෙරළු කියලා කියන්නේ. වෙර කියලා කියන්නේ ශක්තියට හයියට. වෙරළු කියලා කාලා තියෙන ශක්තිය හයිය ප්‍රතිශක්තිය වර්ධනය කරන සුවිශේෂ ආහාරයක් තමයි වෙරළු කියලා කියන්නේ. වෙර කියලා කියන්නේ හයියට ශක්තියට ප්‍රතිශක්තිය කියලා අපි ගන්න. වෙරළු කියන වචනේත් ඔය වෙර කියලා කියන්නේ ශක්තිය. වේදන වෙර කියලා කියන්නේ ශරීරය. හරිද? විභාගෙදී ඇවිල්ලා තියෙන ওই වචනේ. වෙරහෙයි කියලා කියන්නේ ශරීරයේ වදී. ඔහු මහා සම්සිඳි. මහා සම් කියලා කියන්නේ ලොකුහම කැපි කියන එක. මහා සම්සිඳි කියන්නේ ලොකුහම කැපි. ලොකුහම කැපිලා. එළියෙන් තියෙන ලොකුහම කැපිලා ඇට දක්වා බුද්ධිසින් ඇට දක්වා බුනිසින් කියලා කියන්නේ බිඳුණු හිස සහිත කියන එක.
බිඳුණු හිස සහිත. ලේ වගුරුවමින්. ඒ කියන්නේ ඒ තුවාලේ හිස දක්වා මේ ඔළුවේ තුවාලේ ගැන නෙමෙයි ඔළුව ගැන නෙමෙයි කියන්නේ මේ කියන්නේ මේ තුවාලේ හිස කියන එක. ලේ වගුරුවමින් බුන්පා කියලා කියන්නේ බිඳුණු පාද. සංසිඳී කියන්නේ මොකද්ද? බුන් ඉසින් කියලා කියන්නේ බිඳුණු හිස සහිත. බුන් හිසින් කියලා කියන්නේ බිඳුණු හිස සහිත. ලේ වකුරුවමින් බුන් පා පුතා කියන්නේ බුන් පා කියලා කියන්නේ මහා සංසිද්ධිය කියලා කියන්නේ ලොකුහම කැපී කියන එක. ලොකුහම අපි ශරීරේ තියෙන හැම ලොකුවට තියෙන ඔය හැම ලොකුහම මහා සංසිද්ධිය කියලා කියන්නේ ලොකුහම කැපී. ඊළඟට මොකද ඇට දක්වා බුන් හිසින් කියලා කියන්නේ බිඳුණු හිසින්. බිඳුණු හිස හිසින් හිස සහිතව වගේ. ලේ වගුරුවමින් බුන් පා ඇතිවේ. බුන් පා කියලා කියන්නේ බිඳුණු නැත්නම් අපි කියන මෙහෙම කියන කැඩුණු කකුල් කියන එක. බිඳුණු කකුල් නැත්නම් කැඩුණු කකුල් ඇතිවේ. හින හිරුණු. හින හිරුණු. ඉනෙහි ඉරී ගිය සිවුරු ඇතිවේ. හින හිරුණු කියලා කියන්නේ ඉනෙහි ඉරුණු සිවුරු ඇතිවේ. ඉනෙහි ඉරුණු සිවුරු ඇතිවේ. බුදුන් කරා ගිය හැ. ගියා හැ. දැන් බලන්න ඔන්න මොකද උනේ? දැන් මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තින්නේ? බුදුන් වහන්සේගෙන විදර්ශනා කමටහත් ලබාගෙන ඉවරලා විදර්ශනාවට රහත් වෙලා ආර්ය ජාතින් බවට පත් වුණා. ඒ පත් වෙලා රහත් වුණා. රහත් වුණාන් පස්සේ මොකද වෙන්නේ? ආහාරනේ කෙනසි ආහාර සිඟන්නට ගියන් පස්සේ අර බල්ලන් කපුටන් එළවීම සඳහා භාවිතා කරන ස්වභාවයෙන් යුක්ත ගල් මුල් ගහලා එළවන වගේ බොහොම පොඩි දුරක් වුණ යන්න උනේ ඊසනක් ඊතලයක් විදලා දුර තරම් පොඩි දුරක් විතර යන්න උනේ මොකද වුනේ අනේ දෙයියනේ මිනිස්සු මේ Tamanට පේන්න තේ මෙන් ගල් ගහනව නේද ගල් වලින් ගහනවා දඬු මුගුරු වලින් මිලවල විස කරලා ගහනවා මේවා වැදිලා හිස තුවාල වෙලා හැම පැලිලා ඇට විදුලි දක්වාම ගිහිල්ලා ඒ කකුල් වල තුවාල හැදිලා කකුල් කැඩිලා ඉනෙහි තියෙන සිවුර හිරුණු සිවුරු යුක්තව මොකද කරන්නේ නැවත බුදුන් කරා උන්වහන්සේ එනවා බුදුහු ඔවුන් දැක බ්‍රාහ්මණය මොකද්ද මෙතන මේ බ්‍රාහ්මණය කියලා කියන්නේ බ්‍රාහ්මණය ඔතන බ්‍රාහ්මණය කියලා කියන්නේ උතුම් මිනිස කියන එක ඔතන බ්‍රාහ්මණය කියලා කියන්නේ උතුම් මිනිස කියන එක අර නජජ්ජා හෝති නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මණ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ කියලා කියන අන්නේ බ්‍රාහ්මණය කියන උතුම් මිනිසා කෙනෙක් උතුම් මිනිසා කෙනෙක් අදිවාසනා කරා කියලා කියන්නේ ඉවසන්න අදිවාසනා කරා ඉවසන්න බ්‍රාහ්මණයේ උතුම් මිත්‍ර උතුම් මිනිස්සු ඉවසන්න අදිවාසනා කරා යම් කමක් හුගේ ඔතන යම් කමක් හුගේ කියලා කියන්නේ යම් කර්ම විපාකයක් යම් කර්ම විපාකයක් සසර සිටියොත් නොඑක් වාදහස් කියලා කියන්නේ අවුරුදු දහස් ගණන් සුවහස් කියලා කියන්නේ 84000ක් අවුරුදු දහස් ගණන් කියන අවුරුදු 84000ක් වාදහස් සුවහස් කියලා අවුරුදු 84000ක් විතර හදා ගන්න වචන දෙක වෙන තිබුණට
වා දහස් සුවහස් කියන වචනේ සම්පූර්ණ අර්ථය තමයි අවුරුදු 84000ක්. අවුරුදු 84000ක්. නිරය පස්සි කියලා කියන්නේ අපායෙහි දුක් විඳිති. නිරය පස්සි කියලා කියන්නේ අපායෙහි දුක් විඳිති. ඒ කම්පුගේ ඒ කර්මයන්ගේ බලයෙන් විපාක නිරය කියලා කියන්නේ සතර පහෙන් එකක් කියලා ඔයගොල්ලෝ දන්නවා කලින් කියලා තියෙනවා. නරක තිරිසන් പ്രേත අසුර නරක කියලා කියන්නේ නිරය කියන එක. ඒ කම්පුගේ විපාක තෝ මේ අද්දව විඳිති. ආන්න 84000ක් භවයන්හි ඔබ කරන ලද කර්මයන් වල කර්ම කියලා කියන හොඳ කර්මයක් තියෙනවා නරක කර්මයක් තියෙනවා මේ නරක කර්මයක් මේ කර්ම වල විපාක දැන් ඔබ විඳිනවා. නිරය පස්සේ කම්ගේ විපාක නෝ මේ අද්දව විඳිති මේ භවයේදී මේ ජීවිතයේදී දුක් විඳි මේ ජීවිතේ දුක් විඳි වදාළ. ඔය විඳින්නේ පෙර භවයේ කරන ලද කර්ම විපාකය. මේ අද්දව විඳි. තා පොඩි ඡේද දෙකක් තියෙනවා අපි ඒකත් ඉක්මනින් ඉවර කරමු. ඉක්මනට ලියාගෙන යන්න. මෙහි සත් ජවන් සිත්හි. සත් ජවන් සිත්හි කියලා ගන්නේ ගමන් අපි කියන ගමන් ගන්නා සිත් තියෙනවනේ. ජවන් සිත් කියලා ගන්නේ අපි ගමන් මේ චිත්ත වීති කියන එක. චිත්ත වීති ගන්න අභිධර්මයේදී. චිත්ත වීති කියන අභිධර්මයේදී. එතකොට චිත්ත වීති වල එකක් තමයි සත්ජවන් සිත්. සත්ජවන් සිත් වලින් සත්ජවන් සිත් කියලා කියන්නේ චිත්ත වීති කියන එක. චිත්ත වීති. එතකොට ලියාගෙන ගමන් ගන්නා සිත් සතෙහි කියලා. අපි ගමන් ගන්න සිත් හතක් අපි වර්ග මේ අපේ මේ සිත සියුම්ම විවරණය කරන අභිධර්මයේ ජවන් සිත් කියලා. මේ සත්වන ජවන් සිත් කියලා අපි ගන්නවනේ. පළවෙනි ජවන් සිත් එහෙනම් ඒ කියන්නේ සත්වෙනි ජවන් සිත. සත්වන ජවන් සිත ගමන් ගන්නා සිත් සතෙහි. කුසල හෝ අකුසල හෝ උපන් පළමු ජවන් සිත් මේ අද්බව විපාක දෙයි. මේ අද්බව විපාක දෙන්න නොපොහොසත් වීනම් විපාක නොදෙන බවට පැමිණෙන සත්වන ජවන් සිත් අනතුරු අද්බව විපාක දෙයි. අනතුරු අද්බව කියලා කියන්නේ ඊළඟට පැමිණෙන ජීවිතේ. අනතුරු අද්බව කියලා කියන්නේ ඊළඟට පැමිණෙන ජීවිතේ. ඊළඟ භවයේ විපාක දෙන්නට නොපොහොසත් වීනම් වටාලා කියන්නේ නැවත විපාක නොදෙන බවට පැමිණේ. ඒ දෙදෙනා කියලා කියන්නේ ඒ දෙක දැන් ජවන් සිත් 7ක් තියෙන එක මේ කියන්නේ. ඒ දෙක අතුරුහි පස් ජවන් සිත් කියලා පස්සන ගමන් ගන්නා හිත අනාගතයේ යම් කලක අවකාශ ලදනම් එකල විපාක දෙයි. සසර සිටිනා තාක් කල විපාක නොදෙන බවට නොපැමිණෙන මේ කර්මයන්ගේ විභාග කියලා කියන්නේ විස්තර හා විවරණ. විභාග කියලා කියන්නේ විස්තර හා විවරණ. විස්තරහා විවරණ ධර්ම ප්‍රදීපිකාව කියලා කියන්නේ ගුරු එතන ඉස්සෙල්ලා ගුරුළු ගෝමි පඬිවරයා විසින් රචිත කියන විවරණයක් නේ ධර්ම ප්‍රදීපිකාව කියලා කියන්නේ ගුරුළු ගෝමි පඬිවරයා රචිත නිර්මාණයක්. ධර්ම ප්‍රදීපිකාව කියලා කියන්නේ ගුරුළු ගෝමි පඬිවරයා විසින් රචිත නිර්මාණයක්. ධර්ම ප්‍රදීපිකාව. නම් මහා බෝධි වංශ පරිකථායෙන් දන්නේ හේ බුද්ධ ධර්මයේ ඒ බුද්ධ ධර්මයේ ගැන ලියුවකි. එය බුද්ධ ධර්මය ගැන ලියවුණ ග්‍රන්ථය ගැන කියන්නේ මෙන්න මේ ධර්ම ප්‍රතිපදාව ගැන ග්‍රන්ථය ගැන කියන්නේ. එය බුද්ධ ධර්මය ගැන ලියුණා. හේත් බුද්ධ චරිතය ගැන ලියවුණකි. ධර්ම ප්‍රතිපදාව ගැන විවරණයකුත් මෙතන තියෙනවා. එය බුද්ධ චරිතය ගැන ලියුණකි. මේ මහතෙරණට උකල අනතුරුව අචුට්ට පොඩ්ඩයි තව තියෙන්නේ. මේ මහතෙරණට උකල අනතුරු අද්බැව්දු. අනතුරු අද්බැව් කියලා කියන්නේ ඊළඟ භවයේ
පවේ. අනාගතයේ යම් කලක ඇදදු විපාක දෙන කර්මය රාත් මගින් කියන රහත් මාර්ගයෙන් කැඩුනා. අන්න අර අපේ සිත්වල ඒ කර්මඵල කම්ම අර කලින් සඳහන් කර එක ජවන් සිත්වලදී ඒ භවයන් වලදී සමහර ඵල දෙන්න පුළුවන් නැත්නම් ඊළඟ භවයේ ඵල දෙන්න පුළුවන්. මොකද ඒ සිතේ අනුව තමයි ඵල දීම වෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම නවතිනවා රහත් භාවය ලැබුණාන් පස්සේ කියලා මේ කියන්නේ. ඒක නවත්තලා තියෙන්නේ. ජවන් සිත් නවත්තලා තියෙන්නේ. මේ ආත්ම විපාක දෙන කර්මය ඌ කල රාත් භවයට පතානට කියලා කියන්නේ රහත් භාවයට පත් වූ අයට. රහත් භවට පතානට කියන රහත් භාවයට පත් වූ අයටද වේ. රහත් තුනත් සමහර ඒවා ඒ විපාක අත්බව දෙනවා. එයින් එවි එනිසා එලෙස විය. එයින් එවි කියලා කියන්නේ ඒ නිසා එලෙස විය. එකල්හි අඟුල්මාල් මහතෙරහු රහෝගතව රහෝගතව කියලා කියන්නේ තනිව හිඳ තනිව වැඩ හිඳ කියලා කියන තනිව කියලා කියනවා. තනිව ඵල සමවත් සුව කියලා කියන්නේ රහත් ඵලයට සමවැදීමට ලැබෙන සුවය. රහත් ඵලයට සමවැදීමෙන් ලබන සුවය. ඵල සමවත් සුවය කියලා කියන්නේ ඉදමදී රහත් බවට සමවැදීමෙන් ලැබෙන සුවය. ඵල සමවත් සුවය කියලා රහත් බවට සමවැදීමෙන් ලැබෙන සුවය. විඳ එයින් නැගී බුදුන් තමාහට වහල් කියලා කියන්නේ උදව් කියන එක. උදව් ඌසේ සිතා සොම්නස්වැ උදන් අනන්නා වූ උදන් අනනවා. නිවන් මාර්ගට එන සෑම කෙනෙක්ම උදන් ඇනීම කරනවා. උදන් ඇනීම කරනවා. කොණ්ඩඤ්ඤ දවස බව දවසෙන් ආරම්භ කරලා ගත්තොත් බුදුන් වහන්සේ උදම් වෙනවා. බුදුන් වහන්සේ උපදාන උදාන වෙනවා. උදාන පාඨයක් ප්‍රකාශ කරන නැත්නම් උදානය කියලා කියන්නේ මේ ජයග්‍රහණය කරා නැත්නම් අපි කියන සිත සතුටින් ඉපිලා ගියා කියන එක. එතකොට අඟුල්මාල් මහතෙරහුත් ඔන්න උදාන නනවා. කොහොමද උදාන නන්නේ බලන්න. දණ්ඩෙනෙක මොකද දණ්ඩෙනෙක කියලා කියන්නේ? දණ්ඩෙනෙක කියලා කියන්නේ සමහර කෙනෙක් දඬුවමින්. දණ්ඩෙනෙක් කියලා කියන්නේ සමහර කෙනෙක් දඬුවමින්. දණ්ඩෙනෙක දමයන්ති. සමහර කෙනෙක් දඬුවමින්. දමයන්ති කියලා කියන්නේ දමනය කරයි. දමනය කරති. අංකුසෙහි කියලා කියන්නේ හෙන්ඩුවෙන්. කසාහිච කියලා කියන්නේ කසායෙන්ද. කසාහිච කියන්නේ කසායෙන්ද. අදණ්ඩේන කියලා කියන්නේ දඬුවමින් තොරව. අසත්තේන අව්‍යායුධ වලින් තොරව. අසත්තේන කියන්නේ අව්‍යායුධ වලින් තොරව. අහං කියලා කියන්නේ මම. ඊළඟට දන්තෝහි කියන්නේ දමනය ලැබුවෙමි. දමනය ලද්දෙමි.
දමනය ලැබුවෙමි. තාදිනා කියන්නේ බලන්න තාදිනා කියලා කියන්නේ මේ බුදුන් වහන්සේ. කියන්නේ මේ නිසල ගුණයෙන් පිරි බුදුන් වහන්සේ කියන අදහස. තාදිනා නිසල ගුණයෙන් පිරි බුදුන් වහන්සේ කියන එච්චර ලියාගෙන බැරි වෙයි. මව දමනය කරා තාදිනා කියලා කියන්නේ නිසල ගුණයෙන් බුදුන් වහන්සේ. ආදි ගාථායෙන් උදම්මැනුහ. ගාථායෙන් උදම්මැනුහ කියලා කියන්නේ ගාථාවෙන් සතුට ප්‍රකාශ කළහ කියන එක. ගාථාවෙන් සතුට ප්‍රකාශ කළහ කියන එක. ගාථාවෙන් සතුට ප්‍රකාශ කළේ කියන එක. මෙසේයින් බුදුහු තමන් පුරිස ධම්මසාරථී වන බැවින් අඟුල්මාල් සොරහුදු ආදි ශබ්දයෙන් කියලා කියන්නේ පෙර ප්‍රකාශනයේ ගත් සංකිච්ඡ නම් හිරණපාණන් කියලා කියන්නේ සාමණේරයන් වහන්සේ. කියන්නේ සංකිච්ඡ කියන සාමණේරයන් වහන්සේ අතවැසි කියලා කියන්නේ ගෝල නැත්නම් ශිෂ්‍ය කියන එක. 500ක් සුරුනුදු අතිමුක්ත නම් හිරණපාණන් අතවැසි 500ක් සුරුනුදු. මේ නම් හරිද? මේ වෙන මොකුත් නෙමෙයි. සංකිච්ඡ කියන්නේ නමක්, අතිමුක්ත කියලා කියන්නේ නමක්, හිරණපාණන් කියලා කියන්නේ නමක් වුණා. සාමණේර ස්වාමීන් වහන්සේලා කියන එක අතවැසි 500ක් සුරුනුදු. බානු කොණ්ඩඤ්ඤ නම් මහතෙරුන් අතවැසි 500ක් සුරුනුදු. කෙලදරුවන් කියලා කියන්නේ කුලදරුවන් කියන්නේ. කෙලදරුවන් කෙලකම් සුණු. කෙලදරුවන් කෙලකම් සුණු කියලා කියන්නේ කෙලදරුවන් කෙලකම් සුණු. පුතා ඒක චුට්ටක් එක තියෙන්න මම ඔබ දැන් ටික අදහස නම් තෙරුන් අතේ 500ක් සරුනදු කෙලදරුවන් කෙලකම් සුණු. හරි ඒක පොඩක් තියෙන්න මම ඊළඟට පොඩක් කියන්න ඒක හරියටම බලන්න. පොඩක් සමුච්ඡේදෙම කියවල ඕන එක ගන්න. අපි අවසන් කරමු. මහතෙරුන් අතවැසි 900ක් සරුනදු මේ නොඑක් දහස් තරුන් දමා කියලා කියන්නේ දමනය කර අමා මහ නිවනින් පැමිණුව කියලා කියන්නේ අමූර්තය හා සමාන මිහිරේ යුත් නිර්වාණය. අමූර්තය හා සමාන අමූර්තය කියන කුලදාන දිවි ලෝකෙ තියෙන පාණයක් නේද? අමූර්තය හා සමාන නිවනින් පැමිණ වූහ. අමූර්තය හා සමාන නිවනින් පැමිණ වූහ. අමූර්තය හා සමාන නිවනින් පැමිණ වූහ. උල අඩුපාඩු තිබුණොත් මට ඊළඟ දවසේ මේක නැවත මතක් කරන්න. අඟුල්වල දවන්නම් 7 වෙනි පරිච්ඡේදය නිමි. මතක තබාගෙන 7 වෙනි පරිච්ඡේදය කියලා. දැන් මේ නිබන්ධනයට අදාළව බ්‍රාහ්මණය අදිවාසනා කරා දැන් කතා කරලා තියෙන මේ ප්‍රකාශය කාගෙද කියලා අපි දන්නවා. විභාගයට පැමිණීමේ හැකියාවක් තියෙන. ඒ නිසා මේ පාඩයෙන් බලන්න ඔබේ පෙළ පොතේ හැර නැත්නම් මේ නිබන්ධනයේ ගමන්න මේව තියෙන තැන ලකුණු කරන්න. මේක අපි කිව්වොත් එහෙම කවුද කාටද කිව්වේ මේ ප්‍රකාශය කවුද කරේ? මතක් කරගෙන ටක් ගාලා පාඩම කවුද මේ ප්‍රකාශ කරන්නේ? බුදුන් වහන්සේ. කාටද මේ ප්‍රකාශ කරන්නේ? අඟුල්මාල් තෙරුන් වහන්සේට. අර අපි අද කතා කර කොටසින් පුටාගෙන තියෙන. හේ මට මුසව වෙයි මා විසින් බොහෝ සත්තු දැන මරණ ලද. මේ හැම පාඩයක්ම ඔයගොල්ලෝ සොයන්න ඕන තියෙන තැන. හරිද?
අපි මේ ටික කතා කරා නේද පුතා? ඔක්කොම ටික ලියාගත්තා නේද? පරිච්ඡේද ටිකක් තේරුම නම් කරගත්තානේ. ඔව් සර්. හරි. ඊළඟට අපි මෙන්න මේ ප්‍රශ්නය විතරද අපි කතා කරේ. භාෂා ශෛලිය විතරයිද කතා කරේ. බලන්න. භාෂා ශෛලිය කියන ප්‍රශ්නේ විතරද කතා කරේ කියලා. ඔව් සර්. ඒක විතරයි. ඒක අවසන් කරාද? මෙතෙන්ට නම් කරලා අවසන් කරලා තියෙන්නේ. නැද්ද? නෑ එච්චර කරේ නෑ. කොතරම්ද වෙනම කරලා තියෙන්නේ? නෑ කරේ සර්. කරුණු 3යි නේද? ඔව්. මෙතෙන්ට නිකන් විතර බගවගකින් දරනක විතරයි. මේ ටික බැලුවද? එතනට වෙනකම් විතරයි කරේ. මේ ටික මේ වචන වල අර්ථය ලියාගෙන තියෙන්නේ. ඔව් සර්. හරි. එතකොට මේ අමාවතර භාවිත භාෂා ශෛලී පාඩමෙන් තමයි මේක මේ පාඩමෙන් සොයන්න තියෙන අගොල්වා දමනයෙන් හොයන්න තියෙන්නේ. ඊළඟට මේකේ මේ මහා පහුල් කියන කොටසෙන් අපි ඒක අවසන් කරමු. ඒතර ඉක්මන් කරලා. ඒතර අඟුල්මාල් දමනය ඇසුරෙන් අමාවතර ග්‍රන්ථයේ භාෂා ශෛලිය පිළිබඳව ඔබගෙන් අහන්නේ. දැන් අපි භාෂා ශෛලියේ කරුණු 3ක් සාකච්ඡා කරලා තියෙනවා. යන්න. විස්සලම සාකච්ඡා කරවකොට පේනවා මේ භාෂා ශෛලියේ සිද්ධාව කෙටි වැකි භාවිතා කිරීම මගින් ඉදිරිපත් කරන්නේ. ඊළඟට අපි කතා කරලා සමහර වචන වල ප්‍රත්‍ය අතහැරලා භාවිතා කරනවා. ඊළඟට ඒක මාස්තිය දාන්න දීර්ඝ අර්ථ තියෙන අලුත් දෙකක් තියෙනවා. දීර්ඝ අර්ථ තියෙන නමුත් කෙටි වැකි භාවිතා කරනවා. අපි අවසානයේ කතා කරලා තියෙනවා. භාෂාවේ තවත් ලක්ෂණයක්. දැන් මතක තබා ගන්න කාරණාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ නොකරන දෙයක් තියෙනවා මේ ਵਿਚාර ලියනකොට මේ වංකි දෙනේවා. දැන් සමහරු කරන්නේ පුතා මේ මම දෙන වචන ටික තමන්ගේ වචනෙට පෙරගෙන ඉවරලා තව වචන දෙක තුනක් එකතු කරලා ඕකම ලියනවා. දැන් මම මේකේ මම අයින් කරපු කොටස කියන්නකෝ. මේ ਵਿਚාරේ මම මේ ਵਿਚාර සාරාංශයක් නෙදින්නේ. මේකේ අයින් කරපු කොටස මොකක්ද? මෙතන තියෙන ප්‍රශ්නේ 50යි. ඉතුරු 50 කොහෙන්ද ගන්න ඕන? ඉතුරු 50 මොකක්ද? දැන් මේ අපි ගියවුරුද්දේ මේක සාකච්ඡා කරානේ. මොකක්ද ඉතුරු 50? දැන් මේ තියෙන්නේ කෙලින්ම කරුණු ටික තියෙන්නේ. කරුණු ටික අරන් තියෙන්නේ කොහෙද පාඩමෙන්. දැන් ඕගොල්ලෝ කරන්න ඕන මොකද්ද? අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේ පළවෙනි කාරණාව. සොර ක්ලාන්ත වියයි මිහි කෙලසිදී ගිය ශරීරයෙන් සේද බස්සේ මහාන එමග නොයා එමගේ අඟුල්මල් නම් සොරකෑ දරුනේ ලෙහෙමුඩුවත් ඇත්තේ සතුන් කෙරෙහි කුළුණ නැත්තේ. දැන් ඕගොල්ලෝ මේක විතරක් ලියලා આવොත් විභාගෙදී ඒක කරුණක් උද්ෘතයක්. මම දෙන්නේ කරුණු. ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? ඒ කාරණාව පාඩමේ අවස්ථාවත් එක්ක සම්බන්ධ කරන්න ඕන. පාඩමෙන් ඒ අවස්ථාවට ඔයගොල්ලෝ පාඩමේ යන්න ඕන. උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත්. දැන් මේ පළවෙනි කොටසෙන් කියන්නේ මොකක්ද? විසිද්ධි සමුදායක් කෙටි වෙකි භාවිතා කිරීම ඉදිරිපත් කරන එකනේ මේ කියන්නේ. දැන් අපිට ඔක කියලා ඉන්න බෑ නිකන්. භාෂා ශෛලිය ගැන කියනකොට ඔකට කියලා ඉන්න බෑ. කෙටි වෙකි මම ඉදිරිපත් කරන උදාහරණ දක්වලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්න ඕන. වරක බුදුන් වහන්සේ සහ බුදුන් වහන්සේ ඉදිරියට පැමිණ අඟුල්මාල් ඉදිරියට පැමිණ බුදුන් වහන්සේ තමන්ගේ 이르දි බලයෙන් 이르දි ප්‍රාතිහාරයෙන් තමන්ගේ හැකියාවෙන් බුදුන් වහන්සේගේ ස්වකීය ශක්තියෙන් අඟුල්මාල් සොර වෙහෙසටපත් කරන අවස්ථාව. ඒ වගේම අඟුල්මාල් සොර දැඩි ලෙස වෙහෙසටපත් සිටින ස්වභාවය. නේ? අර 이르දි බලය භාවිතා කිරීමෙන් කර අවස්ථාව. ඒ අවස්ථාවේදී ඒ අවස්ථාව විවරණය කිරීම සඳහා නිර්මාණකරුවා භාවිතා කරනුයේ අන්න එහෙමයි ගන්න ඕන. අවස්ථාව කියලා. පාඩමේ අවස්ථාව කියලා තමයි මේ උදාහරණෙ දෙන්න දාන්න ඕන. මං දෙන ප්‍රකාශය ගන්න ඕන. එහෙම නැතුව කෙලින්ම මම දෙන ප්‍රකාශය මාර්ගනේ මේ උත්තරේ මේඩින්ග ලියලා තමන්ගේ වචන ටික දාලා ලියන එක නෙමෙයි. පාඩමේ අවස්ථාව ඔයගොල්ලෝ පිළිතුරට එකතු කරගන්න එක තමයි කරන්න ඕන. අපේ දරුවන්ට කරන්නේ නැත්තේ ඔන්න ඔය වැඩේ ලියනකුවාම. හරිද? ඒක කරන්න තව පොඩි ගැටලුවක් තියෙනවා අපි ඉස්සරහට කතා කරමු.
ඊළඟට මම කළා මූඩ ගර්භ කියලා කියන්නේ මූඩ ගර්භ කියලා කියන්නේ තේරුම මොකද්ද මූඩ ගර්භ කියලා කියන එකේ තේරුම මතක් කරගන්න මූඩ ගර්භ කියන වචනේ අර්ථය ඊට කලින් ඊතර උඩ තියෙන අදහස ලියාගන්න කාරණාව ඊතර ලියාගන්න මෙන්න මෙතනින් මෙන්න මෙතන ලියාගන්න භාෂා ශෛලී තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි වචන ටිකක් භාවිතා කරලා මෙහෙම ලියාගන්න වචන සුඟක් භාවිතා කර වචන සුඟක් භාවිතා කර සුඟක් කියලා කියන්නේ පොඩ්ඩක් කිහිපයක් මෙන්න මෙතනින් ලියාගන්නේ හතරවෙනි කාරණාව වචන සුඟක් භාවිතා කර වචන සුඟක් භාවිතා කර විශාල අර්ථයක් ගෙනහැර දැක්වීම වචන සුඟක් භාවිතා කර විශාල අර්ථයක් ගෙනහැර දැක්වීම වචන සුඟක් භාවිතා කර විශාල අර්ථයක් ගෝතනලිය මේ මම මේ හයිලයිට් කරලා තියෙනවා ඔයාලට පේනවද ස්ක්‍රීන් එකේ මේ මෙන්න මෙතන වචන සුඟක් භාවිතා කර විශාල අර්ථයක් ගෙනහැර දැක්වීම ඔන්න තවත් කාරණාවක් දැන් අපිට පේනවා අමාවතර භාෂා ශෛලියේ සුවිශේෂතා කීපයක් බොහොම පොඩි වචන ප්‍රමාණයක් භාවිතා කරලා විශාල අර්ථයක් දැන් උදාහරණ බලන්නකො මූඩ ගර්භ වචන දෙකයි නමුත් එහි අර්ථය විශාලයි මූඩ ගර්භ කියලා කියන්නේ ඉතින් ඉස්සරහින් ලියා ගන්න අවශ්‍යයි මූඩ ගර්භ කියලා කියන්නේ දරුවා කුස තුල හරස් වී බිහි නොවි සිටීමට තමයි මූඩ ගර්භ කියලා කියන්නේ දරුවෙකු කුස තුල හරස් වී බිහි නොවි සිටීම අපි කලින් කතා කරා මේ ඉඳ තියලා තියෙන අවශ්‍යයට ලියා ගන්න මූඩ ගර්භ කියලා කියන්නේ දරුවෙකු කුස තුල හරස් වී බිහි නොවි සිටීම දැන් නම් අපි ඒකට දැන් ඉස්සර නම් ওই වැඩේ වුණාන් පස්සේ ඉතින් සමහරලාට දරුවට හානි වෙන්න පුළුවන් නැත්නම් මවට හානි වෙන්න පුළුවන් දැන් මොකද කරන්නේ මේ මෙහෙම අවස්ථාවක් ආවොත් තාක් විද්‍යාව තුළ දැන් මොකද කරන්නේ දැන් උල හලත් විද්‍යාව ඉගෙන ගන්නදී සීස කරනවා කියලා කියනවා සීස කරනවා කියලා අදාළ කාල සීමාවෙන් වෛද්‍යවරු දන්නවා දරුවා බිහි කරන සුසු මට්ටමක දරුවා පිහිටලා තියෙනවද කියලා දරුවා එහෙම නොපිහිටින අවස්ථා වුණ තරම් තියෙනවා මොකද කරන්නේ සීස කරනවා කියලා කියන්නේ වෙලුමක් කැපුමක් වෙදලා කුස තුලින් කැසුමක් කුස ඉහලින් කැපුමක් වෙදලා දරුවා එළියට ගන්න එක සීස කරනවා කියලා කියන්නේ හරිද සාමාන්‍ය පරිදි දරුවෙකු බිහි නොවන අවස්ථාවක තමයි මේ කියන්නේ මූඩ ගර්භ වල දරුවා හරස් වෙනවා කියලා කියනවා ඔයගොල්ලෝ විද්‍යාඥයන්ට තමයි අහලා ඇති දරුවා හරස් වෙනවා හරස් වුණාම දරුවා බිහි වෙන්න අවශ්‍ය හැඩයට පිටින් නැතිනම් හරස් වුණාන් පස්සේ දරුවා බිහි වෙන්නේ නැහැ ඉතින් දරුවා නිසි වෙලාවට බිහි නොවුනොත් දරුවා හෝ මව හෝ දෙන්නටම හෝ අනතුරක් වෙන්න පුළුවන් ඉතින් එහෙම අවස්ථාවල බලන්න අතීතයෙන් එහෙම බොහෝ දැන්වල ඒක ස්වභාවිකත්වයේ විසින්ම මොකක් කර දෙයක් පිළිපෙట్లా දෙනවා දැන් වර්තමානයේ නම් මේ සඳහා වෛද්‍ය විද්‍යාව තුළ සීස කිරීමක් කරනවා ඔය සීස කරනවා කියන එක නිතරම හොඳ දෙයක් නෙවෙයි මොකද කැපුමක් වෙදලා දරුවා කුසෙන් කැපුමක් වෙදලා දරුවා එළියට ගන්නෙ එතකොට ඔයගොල්ලෝ විද්‍යාව ඉගෙනගෙනත් ඇති ඒ කැපුම් ගොඩක් යොදන්න බෑ කුසක සාමාන්‍යයෙන් අපි දන්නවා ඒ කැපුම් ස්ථාන 3ක් විතර තමයි යොදන්න පුළුවන් වෙන්නේ ඒ දරුවන් සීස කිරීම මගින් දරුවන් දෙදෙනෙකු නැත්නම් තුන් දෙනෙකු වගේ තාම අවම පිරිසක් තමයි මේලට බිහි කරගැනීමේ හැකියාව තියෙන්නේ මූඩ ගර්භ කියලා කියන්නේ දරුවා කුස තුල හරස් වී බිහි වීමට නොහැකිව සිටීම නොහැකි වීම හරිද ඊළඟට අටයිස්බක් වචන දෙකයි කොච්චර දුරක් ගැනද මේ කියන්නේ බබ 35ක් පමණ කියන්නේ කිලෝමීටර් භාගයක් විතර අවශ්‍යයි ලියාගන්න අටයිස්බක් බබ 35ක් විතර දුරක් වහන්සේ දුගීමි ඊටම කෙටි වචන ප්‍රමාණයකින් මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ ස්වාමීනි මම දුගියෙක් වෙමි අර සිහි ගන්නානේ මේ මිනිස්සු අඳෝරා කියපැටි ස්වාමීනි මම දුගියෙක් වෙමි කියන එක තමයි මේ වහන්සේ දුගීමි කියන එකේ අර්ථය බලන්න වචන සුඟයි අර්ථය විශාලයි සෑමහණෝ කියලා කියන්නේ කෙටියෙන් කියනවා සෑමහණෝ කියලා වචන සුඟයි අර්ථය ගත්තාම මොකක්ද ශාක්‍ය වංශයේ හාමුදුරුවෝ කියන එක තමයි සෑමහණෝ කියලා කියන්නේ ශාක්‍ය වංශයේ හාමුදුරුවෝ දිගු අර්ථයක් වචන සුගයි අර්ථය දිගුයි ඒක තමයි අමාවතුරේ භාෂා ශෛලියේ සුවිශේෂ ලක්ෂණය සපදන් සැරි වචන දෙකයි ඒ කියන්නේ වචන සුගයි විශාල අර්ථයක් ඒ කියන්නේ ගෙවල් පිළිවෙලින් පිළිසිඟා යාම බුදුන් වහන්සේ දේශිත ක්‍රමයක්නේ
ගෙවල් අනුපිළිවෙලින් පිටිසි ගායනයකට තමයි සපදන් සැරි කියලා කියන්නේ. ගෙවල් අනුපිළිවෙලින් පිටිසි ගාය සපදන් සැරි. බුදුන් වහන්සේ අනුදැල වදාළ පිටිසි ගායමේ ක්‍රමය. සපදන් සැරි. ගෙවල් අනුපිළිවෙලින් පිටිසි ගායම එක ගයක් අතරින්න බෑ. මේ ගෙදර මම තරහයි, මේ ගෙදර මගේ කැමති කෙනෙක් නෙවෙයි. මේ ගෙදර ආහාර හොඳයි, මේ ගෙදර ආහාර හොඳ නෑ. එහෙම කියලා පිටිසි ගවඩින්න බෑ. බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙම නෙවෙයි. තමන්ගේ හිතවතෙක් වුණත් තමන්ගේ අහිතවතෙක් වුණත් කෑම හොඳ වුණත් කෑම නරක වුණත් කෑම දුන්නත් කෑම දුදුන්නත් අනුපිළිවෙලින් පිටිසි ගවඩින්නට ඕන. ඒක තමයි ක්‍රමය. හරි. ඊළඟට ඊළඟ කාරණාවට යනවා. එතන අපි කිව්වේ වචන කීපයක් භාවිත කරලා විශාල අර්ථයක් ප්‍රකාශ කරන අමාවතර ගන්ධේ භාෂාවේ විශේෂ ලක්ෂණයක්. අපි ඊළඟ කාරණාවට පාලි සංස්කෘත ආදී පාලි සංස්කෘත ආදී වන හිස්තැන් මෙතන ලියාගන්නේ. පාලි සංස්කෘත ආදී පැරණි භාෂා ව්‍යවහාරය භාවිතා කිරීම. පැරණි භාෂා ව්‍යවහාරය භාවිතා කිරීම. පාලි සංස්කෘත ආදී පැරණි භාෂා ව්‍යවහාරය භාවිතා කරනවා. බලන්න මේ මෙතන තියෙනවා සංස්කෘත වචන කීපයක්. පාලි වචනයක් දෙකක්. දුක්ඛ සෙය්‍යාවෙනි දු සංස්කෘතේ. දුක්ඛ සෙය්‍යාවෙනි දු කියලා කියන වචනේ අර්ථය ඔයගොල්ලෝ දන්නවා. මොකක්ද අර්ථය? දුකසේ නිදා ගැනීම. දුක්ඛ සෙය්‍යාවෙනි දු කියලා කියන්නේ දුකසේ නිදා ගැනීම. අවශ්‍යයි විතරයි ලියාගන්න කලින් ලියලා තියෙන්නේ මේවා. දුක්ඛ සෙය්‍යාවෙනි දු කියලා කියන්නේ දුකසේ නිදා ගැනීම. පාලි සංස්කෘත වචන බහ බහා සිට්වයි. බහ බහා සිට්වයි කියලා කියන්නේ පස්සට තල්ලු කරයි. අපි කලින් ලියලා තියෙන්නේ. පස්සට තල්ලු කරයි. බලන්න තව ලක්ෂණයක්. ආශ්චර්යය පුදුමයකි විස්මයකි. ආශ්චර්යය සංස්කෘතිය ආශ්චර්යය කියලා කියන්නේ සිංහලයේ පුදුමයකි කියන එක. දුක්ඛ භෝජනයේදු පාලියෙන් දුක්ඛ භෝජනයේදු කියලා කියන්නේ නරක ආහාර ගැනීමෙන්ද. දුක්ඛ භෝජනයේදු කියලා කියන්නේ නරක ආහාර ගැනීමෙන්ද. පාලි. කරුණු දෙකයි තියෙන එක තමයි ඉක්මනට ලියමු. මෙන්න මෙතනට ඊළඟට දැන් කලින් කිව්ව එක දැන් අපි කිව්වේ පාලි සංස්කෘත ආදී භාෂා වහරවල ව්‍යවහාරෙන් භාවිතා කිරීම. ඊළඟට එමහණැයි දකුණත දික්කල එවිගසී ගිහිවෙස් අතුරුදන් විය කියන කොටසට දාලව. මෙහෙම ලියාගන්න. ලේඛන ව්‍යවහාරයට ලේඛන භාෂාවට කියලා. ලේඛන විහාරයට දුවක් නැහැ. ලේඛන විහාරයට කියලා කමක් නැහැ. ලේඛන විහාරයට ප්‍රමුඛතාවය ලබා දෙමින්. මෙතනට ලේඛන විහාරයට ප්‍රමුඛතාවය ලබා දෙමින් ලේඛන විහාරයට ප්‍රමුඛතාවය ලබා දෙමින් දීර්ඝ විසිතුරු මෙල දීර්ඝ විසිතුරු වර්ණ කෙටි වැකි භාවිතයෙන් දීර්ඝ විස්තර වර්ණ කෙටි වැකි භාවිතයෙන් අවස්ථාගෙන හැරපෑම වෙලාවික් වෙනින් ගිහින් සමාවිතු කාරණාවට යනවා. භාෂාවේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි සජීවී භාෂාවක්. සජීවී කාව්‍යමය ගුණෙන් යුක්ත සංවාදාත්මක භාෂාවක් භාවිතා කිරීම. මේ තින්නේ මහරජ තොපගේ ගට අඟුල් මල් නම් සොරෙක්ද දරුණෑ මෙහෙමුඩුවත් ඇත්තේ බලන්න ලියාගන්න එතන මෙහෙම සජීවී මෙන්ම කාව්‍යමය කමාවක් සංවාදාත්මක භාෂාවක් භාවිතා කර සිටීම.
සංවාදාත්මක භාෂාවක් භාවිතා කර සිටීම. සජීවී කාව්‍ය සංවාදාත්මක භාෂාවක් භාවිතා කර සිටීම. උද්ෘතය උතන තියෙනවා. ඒක අමාවතරේ භාෂාවේ තවත් ලක්ෂණයක්. හරිද? අපි ප්‍රශ්නයක් නිමාවටපත් කරන විදිහට තියාගෙන මේ ප්‍රශ්න නිමාවටපත් කරමු. අවසන් කරමු. මෙහෙම ලියා ගන්න. එසේම ඊතා කලාතුරකින් මේක අවසන් කරන්න තැන යන්නේ මෙන්න මෙතන. එසේම ඊතා කලාතුරකින් උපමා භාවිතයත් සීමිතා කලාතුරකින් උපමා භාවිතයත් ඇකාර භාවිතයත් කමදාලා ලියන්න. භාවිතයත් ඇකාර භාවිතයත් දීර්ඝ ස්වර ශබ්ද වෙනුවට කෙටි ස්වර ශබ්ද භාවිතයත් අමාවතර ග්‍රන්ථයේ භාවිත තවත් භාෂා ලක්ෂණ කිහිපයකි. දැන් මම ඉදිරියේදී මෙම ප්‍රශ්න ටිකට අදාළ ලියන්න ඕන පිළිතුරු ටික ප්‍රශ්නට අදාළ ලියන්න ඕන පිළිතුරු ටික. ඒ කියන්නේ දැන් අපි දැන් ලියලේ හිටියනේ මෙච්චරලා මේවට එනේවා. මං ඊළඟ දවසේ ඒ ටික ලියන්නේ නෑ. ඔයගොල්ලෝ ලියන්න දෙන්නේ නෑ. එහෙම මෙහෙම කියවන්නේ නෑ ලියන්න. මම අපේ WhatsApp group එකට මේවායි පිළිතුරු ටික එකතු කරනවා. අද ලිව්වේ ප්‍රශ්න ලියලා තියෙන නිසා මේ පිළිතුරු ටික ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕන? මෙතනට අදාළව ලියා ගන්නට ඕන. එන පිළිතුරු ටික හරිනේ. හරි. මේ එක තැන් වලට දාලා පිළිතුරු ටික ලියලා තියාගන්න. WhatsApp කරාම ඔයගොල්ලෝ ඒක ලියා ගන්න. හරි. මට කියන්නකෝ අපි කවද්ද මේ තව ඊළඟ කොටසට යන්න කලින් මට කියන්න කවද්ද අපි සාහිත්‍ය පන්තිය යොදාගන්නේ උදේ වරුක ගැටලුවක් නැද්ද කියලා. උදෑසන වෙලාවක් අපි සාහිත්‍ය පන්ති සඳහා භාවිතා කිරීම ගැටලුවක් නෑ නේද? හරි. මම ටයිම් දෙක තුනක් හදලා දාන්නම් එනවා ගෲප් එකට. ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර අනුව අපි බලමු මේ කොහොමද කියලා.
තත්ත්වය මොකද්ද? තාම ඉක්මනේ මෙන්න මේ ව්‍යාකරණ ප්‍රාන්ත මේ ව්‍යාකරණ නිබන්ධනයක් ගන්න. එතකොට මේ ඒකත් පොඩි කොටසක් අපි ගෙන සාකච්ඡා කරා. තව විනාඩි 10ක් විතර වගේ අපිට තියෙනවා. විනාඩි 10ක්ම නෑ වගේ. අපි පොඩ්ඩක් බලමු අපි ඒක මොකක් හරි මම කරන්නේ. මෙන්න මේ 4 5 නිබන්ධනට දාලා sorry 4 5 නෙවෙයි 3 4යි 1 2 3 කියන නිබන්ධන. අපි අක්ෂරමාලා සම්බන්ධ කාරණා ටික අවසන් කරලා තිබ්බේ. ඉතින් මම ගිහත් මෙන්න මේ ටිකට උත්තර ඔයගොල්ලෝ ලියන්න කියලා කිව්වා. අභ්‍යාසයක් විදිහට කරන්නකෝ. ඔයගොල්ලෝ දන්න එකක්. නමුත් නැවත හුරු වෙන්න ඕන නිසා අපිට ඊළඟට මෙන්න මේ ව්‍යංජන සංකේතවත් කරන පිළි කියන තැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා මම ඉදා කිව්වා. එහෙම නේද? ඉතින් අපිට අවසන් කරන්න පුළුවන් මේ කොටස කතා කරලා ඉවරනවා. කොහොම පොඩි කොටසක් තියෙන්නේ. දැන් මෙන්න මේ ටික ඔයගොල්ලෝ කරන්න ඕනේ. දැන් අපි දන්නවා අපි අවසන් කරා අපි ඉදා කිව්වා මේ ස්වර සංකේතවත් කරන පිළි තියෙනවා කියලා. ස්වර සංකේතවත් කරන පිළි. ස්වර 18න් 16ක් සඳහා sorry 15ක් සඳහා පිල්ලම් තිබ්බා. ස්වර 18න් 15ක් සඳහා පිල්ලම් තිබුණා. පිල්ලම් තිබුණ නැති ස්වර තුන කියන්න ටක් ගාලා කවුරු මතක් කළා? පිල්ලම් නොයදෙන ස්වර තුනක් කියන්න. පිල්ලම් නොයදුණු ස්වර. අපේ අය නිදිද දරුවෝ පිල්ලම් නොයදුණු ස්වර තුන මතක් කරන්න. ඉලු ඉලු කියන ස්වර දෙකයි අයන්න ඈන්නට පිල්ලමක් තියෙනවා. ඈන්න සංකේතවත් කරන පිල්ලමක් තියෙනවා. බැලු බැලුවට පේන පිල්ලමක් තියෙනවා. අයන්නයි ඉරුවෙලි. අයන්න සහ ඉලු ඉලු කියන අකුරු තුන. ඊළඟට තවත් එකක් මම උතන මතක් කරනවා. පුතා තව තියෙනවා පිල්ලමක් එක අකුරක් එක්ක යෙදුනහම ඒ පිල්ලම පෙන්눔 කරන්නේ. මට ඒ අකුර කියන්නකෝ. අකුරක් තියෙනවා පිල්ලම පෙන්눔 කරන්නේ නැහැ. ඒ ස්වරය එකතු වුණාම පිල්ලම පෙන්눔 කරන්නේ නැහැ. පිල්ලම පෙන්눔 නොකරන නමුත් පිල්ලමක් මෙන්න ඒ වැනි වචනයක පිල්ලමක් කියන බව හොඳට පේනවා. ව්‍යංජනෙත් එක එකතු වුණාම ඒ ස්වරය පිල්ලමක් එන්න ඕනේ. හැබැයි පිල්ලම පෙන්눔 කරන්නේ නැහැ. අකුර කියන්නකෝ ඒ අකුර. අකුර පුතා මෙන්න මේක. අපි අල්ලා යන්නට උයන් එකතු වුණාම හදාගන්න මොකද්ද? ලුයන්න. මේ පිල්ලමට අපි කියන්නේ පාපිල්ල කියලා. හැබැයි මට කියන්නකෝ මෙන්න මේ අල්ලා යන්නට උයන් එකතු වුණාම හදාගන්න අකුර මොකක්ද? මූර්ජජ හල් අකුර ලායන්නට උයන් එකතු වුණාම හැදෙන අකුරට අපි කියන මොකක් කියලාද? මූර්ජජ ලුයන්නනේ. බලන්නකො මේ ලුයන්නේ හැටි පිල්ලමක් නෑනේ. සාමාන්‍ය දැනීමට මතක තබා ගන්න මෙන්න මූර්ධජ ල අකුරට උයන් එකතු වුණාම හරිනම් එන්න ඕන පිල්ලමක්. මෙහෙම අකුරක් නැති නිසා මේ අකුර වෙනුවට භාවිතා කරන අකුර තමයි මේක. එන පිල්ලමක් නොපෙන්වන නමුත් සැඟවුණු පිල්ලමක් සැඟවුණු පා පිල්ලම සහිත ස්වරයක් තමයි ඒක. හරිනේ? ඒක පොඩ්ඩක් අවබෝධ කරගෙන තියාගන්න. යම් යම් කාරණා තියෙනවා අපි දැනගෙන ඉන්න ඕන කාරණා. ඊළඟට අපි ඉක්මනින් මේක අද මේ කොටස අවසන් කරාම හරි. එතකොට
බලන්න ව්‍යංජන සංකේතවත් කරන පිළි. ව්‍යංජන සංකේතවත් කරන පිළි. ස්වර සංකේතවත් කරන පිළි 15ක් අපි හඳුනාගත්තා. අපි එකින් එක කියන්න පුළුවන් අයන්නට නෑ, ඈන්නට කෙටියදය, ඈන්නට දීර්ඝයදය, ඊයන්නට ස්පිල්ල කෙටි ස්පිල්ල, ඊයන්නට දීර්ඝ ස්පිල්ල, උයන්නට පාපිල්ල, උයන්නට දීර්ඝ පාපිල්ල, ඉරු අකුරු වලට ඉරු වලට ගැට සහිත ඇලපිල්ල, ඉරු එකට ගැට සහිත ඇලපිලි දෙක, එයන්නට කොම්බුව, ඒ යන්නට කොම්බුව සහ හාල් කිරීම, අයි අකුරට කොම්බු දෙක, පිල්ලම් ලෙසට ඕ අකුරට කොම්බුව සහ ඇලපිල්ල, ඕ අකුරට කොම්බුව ඇලපිල්ල සහ හාල් කිරීම, ඊළඟට අව් අකුරට කොම්බුව සහ ගයන ගීත. ඔය විදිහට අපිට පිල්ලම් ටික කියා ගන්න පුළුවන් වෙන්නට ඕන ඒ ස්වරත් එක්ක භාවිතාවල. බලන්න ව්‍යංජන අකුරුත් එක්කත් ඒ ලෙසම පිල්ලම් භාවිතාවල. ව්‍යංජන අකුරුත් එක්ක. ව්‍යංජන ශබ්දත් එක්කත් පිල්ලම් භාවිතාවල. බලන්න එවැනි පිල්ලම් වර්ග තුනක් තමයි යංශය, රේපය, රකාරාංශය. යංශය. මේ නිර්වචනය බලන්න. අල් රයන්න හැර වෙනත් හල් අකුරකට පසුව යයන්න යෙදුනොත් හල් අකුරේ හල් භාගවත් කොට ය අකුර වෙනුවට යංශය ලියනු ලැබේ. මතකෙන් කියන්න ඕන. ඇයි මෙතන මේ අල් රයන්න හැර කියලා ගන්නෙ? ඇයි අල් රයන්න හැර කියලා ගන්නෙ? පුතා අල් රයන්නට පස්සේ යංශය ලියන්නේ නැහැ. මට කියන්නකෝ ඔයගොල්ලෝ විභාගෙදී ඔක අහනවා. කාර්යාල කියලා ලියනකොට යංශය ලියන්නේ නැත්තේ ඒකයි. කාර්ය කියලා ලියනකොට යංශය ලියන්නේ නැත්තේ ඒකයි. ආර්ය කියලා ලියනකොට යංශය ලියන්නේ නැත්තේ ඒකයි. ඒකයි කියන්නේ අල් රයන්නට හැර වෙනත් හල්ලකට පස්සේ යංශය. දැන් අපිට පේනවා මේ බලන්න. මේක තමයි වැරදි විවහාරය. මේක තමයි නිවැරදි විවහාරය. සත්‍ය. විද්‍යුත් කියන වචනේ හැදෙන්නේ මෙහෙමයි. නිවැරදි විවහාරය වෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ ලියන්න. මේ ටික ලියන්න නිවැරදි විවහාරය. ඊළඟ මෙන්න මෙතන අභ්‍යාසයක් තියෙන කරන්න ඔයගොල්ලෝ. මෙන්න මේ වගේ වචන ඛණ්ඩ ටිකක් තමයි මෙතන ලියන්න කියන්නේ. මෙන්න මේ වගේ වචන ඛණ්ඩ ටිකක් මෙතන ලියන්න. මේ අභ්‍යාසය කරන්න අනිවාර්යෙන් මම ලියලා තියෙන සත්‍ය කියන එක වැරදි විවහාරයක් කියලා තියෙන නිවැරදි විවහාරයක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතන ඉතින්ලා වැරදි විවහාරයක් ලියන්න. ඊළඟට නිවැරදි විවහාරයක් ලියන්න. එවැනි වචන ඛණ්ඩ 10ක් ලියන්න ඕනේ. මේ තියෙන 10ක් ලියන්න. මෙතන ඛණ්ඩ 10ක්. දැන් මත්තෝ ඔය උඩට තවත් වචන 10ක් මෙතන ලියන්න කියලා මේ කියන්නේ. වචන 10ක් ලියන්න කියලා කියන්නේ. හරිද? වචන 10ක් මෙතන ලියන්න. මෙන්න මේ වගේ වචන. මෙන්න මෙවැනි වචන ඛණ්ඩ 10ක්. මෙවැනි 10ක්. මෙතනට. වැරදි වචනය, එය නිවැරදි වචනය. ඒ විදිහට 10ක් ලියන්න. එතකොට ඔයගොල්ලන්ට පුහුණු වෙනවා මේ වචන භාවිතය. රේපය අර වචනයක මැද අල් රයන්න යෙදෙනවා නම් ඒ අල් රයන්න සංකේතවත් කරන එක තමයි රේපය කියලා කියන්නේ. අල් රයන්න යොදන්නේ ඒ අල් රයන්ට පසුව තියෙන ව්‍යංජනය අක්ෂරය මත. මෙතන වර්ග කියන එක ලියලා තියෙන්නේ. වර්ග කියලා මෙහෙම ලියන්න පුළුවන්. වර්ණ කියන එකත් එහෙම. වර්ණ කියන එක අල් රයන් අතහැරලා දාලා ලියන්න පුළුවන්. නායන්න මත පිට රේපය යොදලා ලියන්න පුළුවන්. පූර්ණ කියන එකත් එහෙම ලියන්න පුළුවන්. මේ අනුව මේ ටික ලියන්න. ඒ අනුව එවැනි වචන 10ක් මෙතනින් ලියන්නට ඕන. මෙතනින් 5යි මෙතනින් 5යි කියලා. හරිද? හරි. ඊළඟට අපි අවසන් කරනවා මෙන්න මේ කොටසින්. කිසියම් හල් අකුරකට පසුව යෙදෙන ර ශබ්දයේ වෙනුවට තමයි සංකේතය තමයි රකාරාංශය. ඒ රකාරාංශය ලියන්නේ ඊට පෙර තියෙන ව්‍යංජන අක්ෂරයට පහළින්. බලන්න ප්‍රකට කියන එක වැරදි විවහාරය. මේ බලන්න නිවැරදි විවහාරය. ප්‍රශ්න කියන එකේ වැරදි විවහාරය. ලියන්න නිවැරදි විවහාරය ඔයගොල්ලෝ. වක්‍ර කියන එකේ වැරදි විවහාරය. ලියන්න නිවැරදි විවහාරය ඔයගොල්ලෝ. ඒ වගේම මෙන්න මේවත් එහෙමයි. ඒ වගේ වෙනත් වචන 10ක් මෙතනින් 5යි මෙතනින් 5යි ලියන්නට ඕන. වචන 10ක්. හරිද? මේ අභ්‍යාසය දිහා මේ අභ්‍යාසයේ මෙන්න මේ ටික කරොත් තමයි ඔයගොල්ලන්ට මේක හරියට තේරුම් ගන්න පුළුවන්. මේවට කොච්චර මේ නිර්වචන කොච්චර පාඩම් කරත් මේව කොච්චර අභ්‍යාස කරත් කරන්නේ මෙන්න මේ අභ්‍යාස තුන ඒ වචන තුන අභ්‍යාස තුන කරොත් තමයි ඔයගොල්ලන්ට මේක හරියටම අවබෝධ වෙන්නේ. නිසා අභ්‍යාස තුන අනිවාර්යයෙන්ම කළ යුතුමයි. අභ්‍යාස තුන අනිවාර්යයෙන්ම
කළ යුතුමයි. හරි. එහෙනම් අපි අද අවසන් කරමු දැන් අද දිනට දාලව මම එහෙනම් ඔයගොල්ලෝ කවුරුත් ඉදිරිපත් වෙලා වෙලාවක් කිප දෙනෙක් අපිට ඉදිරිපත් වෙලා වෙලාවක් පොත් රසාස්වාද පන්ති පටන් ගන්න තිබ්බා. වෙලාව හොඳ වෙලාවක් යෝජනා කරනවා නම් ඒතකොට ඒ අනුව මට ටයිම් ටේබල් එක හදන්න තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ බලමු මම එහෙම නැත්නම් ඔයගොල්ලෝ ටයිම් ටේබල් එක හදලා දාන්න. වෙන කරුණු දෙයක් නෑ නේ නේද? හැම වඩාත් කැමති එකට අනුව අපි කරමු ඉස්සරහදී. ඊළඟ දවසේ ඔයගොල්ලන්ට මම කිව්වේ 10 වෙනි පාඩමේ 7 වෙනි කවියයි 11 වෙනි පාඩමේ 2 වෙනි කවියයි පාඩම් කරගන්න කියලා කිව්වේ. ඒ වගේම අපි කතා කරා සාකච්ඡා කරා 1 2 කියන පාඩම් වලින් 3 වෙනි පාඩමේ නිබන්ධනය සාකච්ඡා කරා. ඒක අපි සම්පූර්ණයෙන් අවසන් කරලා තිනවා. 2 වෙනි පාඩමේ යම් යම් කොටස් තියෙන තව හිස්තෙන් සම්පූර්ණ කරගන්න. පළවෙනි පාඩමත් අපි අවසන් කරලා තියෙනවා. පළවෙනි පාඩමේ අනිත් ටික ලියන්න කියලා කිව්වම මේ මුල් ඔක්කොම ලියන්න ඕගොල්ලෝ. හරිද? පළවෙනි පාඩමේ අවබෝධය ටික, දෙවෙනි පාඩමේ අවබෝධය ටික, එක දෙවෙනි පාඩමේ අවබෝධය ලේසි, ඊළඟට තුන්වෙනි පාඩමේ අවබෝධය ඒව ලියන්න. ලියන්න බැරි ටික විතරක් ඔයගොල්ලෝ අහන්න ටික මම කතා කරන්නම්. තුන්වෙනි පාඩම අපි අවසන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ දවස් අපි හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩම දාලා කතා නොකර කාරණා ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. එහෙනම් අද දින අපි පන්තිය මේ විදිහට අවසන් කරමු. අපි ළඟ දවසේ සම්බන්ධ කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ. මොනවාරි ප්‍රශ්නයක් කරන්න තියෙනවා කියන්න පුළුවන්. නැත්නම් අපි පන්තිය අවසන් කරමු. ඉතින් මතත් ඇති මම හිතන්නේ කියන විදිහට. සාමාන්‍ය පන්තියට සහභාගී වෙන්න පුළුවන් අයට සාමාන්‍ය පන්තියට සහභාගී වෙන්න කියලා මතක් කරනවා. හැමදාම නැති වුණත් මාසෙකට දවසක් හරි මේ තියෙන ප්‍රමාණය හැටියට මොකද ඒකට අපිට පුළුවන් අපේ වැඩ ටික කරන්න පන්ති තුල කතා කරන දේවල් කතා කරන්න පුළුවන්. හරිනේ? හරි නම් ගැටලු නැහැ වගේ පේන්නේ. පන්ති අවසන් කරමු. හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර්.